समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදී පින්වත් හැමදෙනා සමගම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි බොහෝ දෙනෙක් ධර්මදේශනාවල ශ්‍රවණය කරන වචනයක් තියෙනවා මේ ආශ්‍රවයන් ගැන. ආශ්‍රව කියන වචනය සිංහල භාෂාවෙන් කියනවා ආසාව කියලා. ඉතින් මේ ආශ්‍රවය සහ ආසාව නැත්තම් මේ කියන වචනේ තියෙන අර්ථය, මෙහි හැඟීම, මෙහි ගැඹුර අධ්‍යයනය කරන්නට අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කතාව අවබෝධ කරගන්නට යනකොට, මේ කාරණාවන් අවබෝධ කරගන්න යනකොට අපිට බුදු පියාණන් වහන්සේගේ මූල බුද්ධ වචනයෙන් තොරව මේ කාරණාවන් මනසේ විවරණය කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලෝකයේ තියෙන විවිධාකාර ශාසනයන් වල මේ වචන ගැන, මේ දේවල් ගැන විවිධාකාර අර්ථකථනයන්, විවිධාකාර විග්‍රහ කිරීම් තියෙනවා. ඒ සියල්ලත් එක්ක අපි එතනින් එහාට ගිහිල්ලා අප ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මූල බුද්ධ වචනය අධ්‍යයනය කරමින් ඒ බුද්ධ වචනේ ගැඹුර මනසේ සද්ධා ගෞරවයෙන් යුක්තව විවරණය කරගන්නට උත්සාහවන්ත වෙනවා නම්, එසේ උත්සාහවන්ත වෙන පිරිස් ත්‍රිපිටක ධර්මයේ ගුරුතන්හි තබාගෙන ඒ උතුම් ධර්ම රත්නය ධර්ම ගුරුවරයා ඇසුරු කරනවා කියන අර්ථයෙන් ගුරුතන්හි තබාගෙන ඒ ධර්මය විමර්ශනය කරන්නට, අවබෝධ කරගන්නට උත්සාහවන්ත විය යුතුයි. ඉතින් අපි මේක මුලින්ම අපිට තේරෙන මට්ටමින්, අපි මේක අපිට දැනෙන, අපිට තේරෙන, අපිට මුලින්ම වටහා ගන්න පුළුවන් මට්ටමේ ඉඳලා එතනින් එහාට තව ගැඹුරට අපි මේක විග්‍රහ කරගෙන යමු. සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතය තුළ විශේෂයෙන් ඔය අධ්‍යාපනික ක්‍රමවේද උගන්වන තැන්වලදී කියනවා දන්නා දෙයින් නොදන්නා දෙයට අරයි යන්න කියලා. කෙනෙක්ව දැනුමේ ගැඹුරට අරයි යන්න කියලා කියන්නේ දන්නා දෙයින් නොදන්නා තැනට ගෙනියන්න කියන එක. එතකොට දැන් අපි ශාසනය තුල අවබෝධ කරන්න පින්වතුනි දැනුමක් නෙමෙයි. ශාසනය තුල තියෙන්නේ ප්‍රඥාව හොයාගන්න. ප්‍රඥාව මතු කරගන්න අනිවාර්යෙන් ධර්ම සාකච්ඡාව, ධර්ම දේශනාව අත්‍යවශ්‍ය කාරණාවක්. එතකොට ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව තුළ ප්‍රඥාව නැත්නම් විස්ඩම් නැත්නම් ඥාණය මතු කරගන්න අපි බොහොම පැහැදිලිව අපි දන්න පරාසයේ ඉඳලා අපි නොදන්නා පරාසය ස්පර්ශ කරගන්නට අපි උත්සාහවන්ත විය යුතුයි.
මේකට හොඳ කාය විවේකයකින්, චිත්ත විවේකයකින් ධර්මය ශ්‍රවණය කිරීම සහ ධර්මය විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. මට මේ කතාව කියාගෙන යනකොට තව එක කාරණාවක් මතක් වෙනවා. ලෝකේ වචනයක් තියෙනවා ගවේෂණීය කියලා. ඒ වගේම තමයි පරේෂණීය කියලා. මේ වචන දෙකේ වචනාර්ථයට එහා ගිහිල්ලා මේකේ හැඟීම පොඩ්ඩක් සාකච්ඡා කළොත් ගවේෂණීය කියලා කියන්නේ හැමතිස්සම අපි දන්න මට්ටම, අපි දන්න කාරණාවන් ඔප්පු කරගන්න අපි සිද්ධ කරන වැඩපිළිවෙල. ගවේෂණීය. පරේෂණීය කියලා කියන්නේ අපි නොදන්නා දේ අවබෝධ කර ගැනීම පිණිස කරන වැඩපිළිවෙල. එතකොට ලෝකයේ තුල ඉන්න විද්‍යාඥයෝ, ලෝකයේ ඉන්න විවිධාකාර පිරිස් විවිධාකාර මට්ටමින් පරේෂණ සිද්ධ කරනවා. භෞතිකවාදී පරේෂණ, ජීව විද්‍යාත්මක පරේෂණ, චාරකා විද්‍යාව පිළිබඳ පරේෂණ, ග්‍රහලෝක පිළිබඳ පරේෂණ, මානව ශරීරය පිළිබඳ පරේෂණ, විවිධාකාර විද්‍යාත්මක පරේෂණ මේ කාලේ වෙනකොට සිද්ධ කරනවා. ඒ සියලු පරේෂණයන් තුල බොහොම පැහැදිලිව ලෝකයාට, අනාගත ලෝකයාට යහපත කරන්න, එහෙම නැත්නම් අනාගත ලෝකයාට විනාශය කියන දන්නෝ කිනම් වූ ආකාරයකින් ඒ පරේෂණ වැඩපිළිවෙල වල ලෝකයේ තුල විවිධාකාර රටවල් වල ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දැන් මේ ශාසනය තුලත් උගන්වනවා පරේෂණයක්. ඒ පරේෂණයට කියන වචනේ තමයි ආර්ය පරේෂණය. මේ සංසාර රිය පිළිබඳව, සංසාරය පිළිබඳව මනා පරේෂණයක් අපි කළ යුතුයි. ඒ පරේෂණය අපි කලින් දැනගෙන අවබෝධ කරලා කරන පරේෂණයක් නෙමෙයි. අපි කිසිම දෙයක් නොදන්න හිස් වෙච්ච මානසිකත්වයකින් කරන්න ඕනේ පරේෂණයක්. ඒක හැමදාම මේ පරේෂණය කරන්නේ නැහැ. සංසාරේ මේ පරේෂණය හරියට කරලා ඉවර කළොත් සංසාර විමුක්තිය සාක්ෂාත් වෙනවා. සංසාරයෙන් එතර වෙනවා. ඒ එතර වීම පිණිස අපි මනාව, පැහැදිලිව, සුපිරිසිදුව ඒ පරේෂණය කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. එතකොට ආන්ගේ පරේෂණය කරනකොට ඒ පරේෂණය කරගෙන යාම පිණිස අවශ්‍ය කරන අවවාද, ආදර්ශ, මෙහෙයවීම සහ ඒ පරේෂණය මනසේ වටහා ගැනීම පිණිස අවශ්‍ය කරන හැම කාරණාවක්ම බුද්ධ භාෂිතය තුල අඩංගු වෙලා තියෙනවා. එතකොට අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ගුරුතන්හි තබාගෙන උන්වහන්සේගේ දේශනාව පිළිබඳව අපි හොඳින් අධ්‍යයනය කරමින් ඒ පරේෂණය ආරම්භ කළ යුතුයි. ආන්ගේ පරේෂණය කරගන්නට අපි මහා සංඝයාගේ උපකාර අරගෙන බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන තුනුරුවන පිළිසරණ කරගෙන, තුනුරුවනම පිහිට කරගෙන, තුනුරුවනම පිළිසරණ කරගෙන, මම හැමදාම කියනවා වගේ ආත්ම සංඥාර්ථ සරණාගමණයෙන්, ඒ කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් තුනුරුවන් සරණ පිහිට කරගෙන, ඒ වගේම තමයි තත්පරායනතා සරණාගමණය, දෙමාපිය තනතුරෙහි තුනුරුවන තබලා සරණාගමණයට යමින්, ඒ කියන්නේ තමන්ගේ දෙමාපියන්, අපේ අම්මා තාත්තට අපි දෙන තැන තියෙන, අපේ ජීවිතේ අපේ අම්මා තාත්තට දෙන මහා විශාල තැනක් දෙනවනේ අපේ අම්මට තාත්තට. ඒටත් වැඩිය තැනක් අපේ තුනුරුවනට දීලා, දෙමාපියන්ටත් දෙනවට වැඩිය තැනක් තුනුරුවනට ලබා දීලා තත්පරායනතා සරණාගමණය. ඊළඟට ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණය. තුනුරුවනම ගුරුතන්හි තබාගෙන, ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දෙන්නේ යම්සේද අන්න ඒ වගේ මේ තුනුරුවනම ගුරුතන්හි තබාගෙන ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණය, ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණය, ඒ වගේම තමයි ප්‍රණිපාත සරණාගමණය. තුනුරුවන කෙරෙහි සෙනෙහවන්ත භාවයකින්, තුනුරුවන කෙරෙහි හදවතින්ම තුනුරුවනට ගෞරව කරමින් ප්‍රණිපාත සරණාගමණයෙන් යුක්තව මේ කියන ආකාරයන්ගෙන් තුනුරුවන පිහිට කරනගෙන, තුනුරුවන් සරණ කරගෙන ධර්මය විමර්ශනය කරමින් සත්‍ය සොයා අවබෝධ කරගන්න යන ගමනට අදත් උපකාර වෙන මේ ආකාරයෙන් ධර්මදේශනාවක් සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී අපි මේ දේශනාව මම කිව්වා මේ අපි දන්න තැන ඉඳලා සාකච්ඡා කරගෙන යන්න ඕනි කියන එක. ඒ අපිට තේරෙන, අපිට දැනෙන මට්ටමේ ඉඳලා අපි මේක ගැඹුරට සාකච්ඡා කරගෙන යන්න ඕනි කියන එක. ඉතින් ඒක උපකාර ඒ සාකච්ඡාව මනසේ මතු කරගන්න උපකාර වෙන බොහෝම වැදගත් සූත්‍ර ධර්මයක් අපිට පෙළදහම අධ්‍යයනය කරනකොට හම්බුණා. ඒ තමයි සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ. අපි දන්න විදිහට සංයුත්ත නිකායේ පොත් වහන්සේලා 5 නමක් වැඩ ඉන්නවා. අද අපේ තේරවාදී මූල ත්‍රිපිටකයේ එයින් 4 වෙනි පොත් වහන්සේ. සංයුත්ත නිකාය 1, සංයුත්ත නිකාය 2, සංයුත්ත නිකාය 3, සංයුත්ත නිකාය 4, සංයුත්ත නිකාය 5, 1, සංයුත්ත නිකාය 2. සංයුත්ත නිකාය පොත් 6ක් තියෙනවා. මට සමා වෙන්නේ පොත් 6ක් තියෙනවා. එයින් පොත් 6න් සංයුත්ත නිකාය 4 පොත, සංයුත්ත නිකාය සලායතනික වග්ගය ගාමිනී සංයුක්තයේ භද්‍රක සූත්‍රය තමයි අද දවසේදී
අපේ මූල දේශනාව බවට පත් වෙන්නේ මූල බුද්ධ වචනය මූල දේශනාව බවට පත් වෙන්නේ. ඒ ඔස්සේ අපි මේ කාරණාව සාකච්ඡා කරගෙන යන්. අපි උත්සාහ කරමු අපි දන්න මට්ටමේ ඉඳලා අපි නොදන්නා මට්ටම දක්වා ඒ කියන්නේ අපිට තේරෙන අපි දන්න අපිට හැමෝටම තේරෙන මට්ටමේ ඉඳලා අපිට නොතේරෙන පරාසය අවබෝධ කර ගැනීම පිණිස ආර්ය පරේෂණයක් වීම පිණිසම මේ ධර්ම දේශනාව ඔබ හැම කෙනෙක්ටම උපකාර වෙන්න කියන අර්ථයෙන් මම මේ කාරණාවන් විග්‍රහ කරගෙන යනවා. භද්‍රක සූත්‍රය මේ කාරණාව සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහටයි. මම චුට්ටක් මුලින් විග්‍රහ කරන්නම්. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ල දනව්වෙහි උරුවෙල කප්පනම් මල්ලයන්ගේ නියම් ගමෙහි වැඩවසන සේක. එකල්හි භද්‍රක ගාමිනී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසවහුන්නේය. එකත් පසවහුන් භද්‍රක ගාමිනී භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකලේය. මැනව වහන්ස මට භාග්‍යවතුන් වහන්සේ දුකෙහි හට ගැනීමත් අස්තංගමයත් දේශනා කරන සේක්වායි. ගාමිනී ඉඳින් මම තොපට ඉකුත් කල ඇරඹ ඉකුත් කල මෙසේ වී යයි දුකේ හට ගැනීමත් අස්තංගමයත් දෙසන්නෙම් නම් එහිලා තොපට සැකයක් වන්නේය විමතියක් වන්නේය. ගාමිනී ඉඳින් මම තොපට මතු කල අරඹ මතු කල මෙසේ වන්නේහි දුකේ හට ගැනීම අස්තංගමයක් දෙසන්නෙහි නම් එහිලාද තොපට සැකයක් වන්නේය විමතියක් වන්නේය. ගාමිනී වැලිදු මම මෙහිම හුන් තොපට දුකේ හට ගැනීමත් අස්තංගමයක් දෙසන්නෙමි. ඒ අසව් මනවින් මෙනෙහි කරව් කියන්නෙමි. එසේ වහන්සේයි භද්‍රක ගාමිනී භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සවිය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. දැන් බලන්න මෙතන හරිය ලස්සන වැඩක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන භද්‍රක කියලා තරුණයෙක් පැමිණෙනවා. භද්‍රක ගාමිනී කියලා මේ තරුණ කෙනෙක් ඇවිල්ලා මේ කෙළඹි පුත්‍රයා ඇවිල්ලා තථාගතයන් වහන්සේගෙන් අහනවා තථාගතයන් වහන්සේ මට ඔබ වහන්සේගෙන් මේ ධර්මයේ තුල දුකේ හට ගැනීම ගැන කියලා දෙන්න. මේ දුක ගැන මට කියලා දෙන්න. දුකේ හට ගැනීම ගැන ඔබ වහන්සේ මට කියලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම කරපු වෙලාවේ බුදු පියාණන් වහන්සේ කියනවා භද්‍රකය මම ඔබට අතීතයේ දුක ගැන කිව්වොත් ඒ කියන්නේ අතීතයේ වෙන දුකක් ගැන කිව්වොත් අතීත දුකක් ගැන කිව්වොත් ඔබට මාව සැක වෙන්න පුළුවන්. මේ කියන කතාව හරියට විවරණය නොවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට අනාගතයේ දුකක් ගැන විග්‍රහ කළොත් එතනත් ඔබට සැකයක් කුකුසක්. ඒ කියන්නේ අනාගත කාලයේ දුකක් ගැන කතා කළොත් දැන් අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි හෙට වෙන එකක් ගැන අද කතා කරනවා. ඒක වෙයිද නොවේද කියලා අපි දන්නේ නැහැනේ හරියටම. ඒකට අපිට නිශ්චිත මේකක් නැහැ. එතකොට අපිට ඒක එහෙම වෙන්න පුළුවන්ද? ඒක එහෙමද කියලා සැකයක් කුකුසක් එන්න පුළුවන්. ඊළඟට අතීතයේ වෙච්ච දෙයක් අපි කාට හරි කියනවා. ඒ කියනකොට ඒ වෙච්ච දේ ගැන හරියටම අපි දන්නේ නැත්නම් අපිට සැකයක් කුකුසක් එන්න පුළුවන්. ඒක ඇත්තටම එහෙම වෙලාද? එහෙම එකක් වුණා කියනවද? කියන ප්‍රශ්නයක් සැකයක් එන්න පුළුවන්. දැන් මේ අතීතයෙන් දුක ගැන විග්‍රහ කරන්න ගියා නම් ඔබට මම අතීතයෙන් දුක ගැන විග්‍රහ කරන්න ගියොත් ඔබට සැකයක් කුකුසක් එන්න පුළුවන්. ඔබට අනාගතයෙන් දුක විග්‍රහ කරන්න ගියොත් ඒ සැකයක් කුකුසක් එන්න පුළුවන්. ඒ නිසා මම මේ අවස්ථාවෙන්ම මේ මොහොත තුලින්ම මේ අවස්ථාව තුලින්ම දුක විග්‍රහ කරලා දෙන්න උත්සාහ කරන්නම් කියලා දුක විග්‍රහ කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවේ විග්‍රහ වෙනවා. ගාමිනී ඒ කිමයි හංගිවුද යම් කෙනෙකුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය උපදුනාහු නම් උරුවෙල කප්පේහි තොපට එබඳු මිනිසුන් ඇද්දැයි. වහන්ස යම් කෙනෙකුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය උපදුනාහු නම් උරුවල කප්පෙහි මට එබඳු මිනිස්සු ඇතැයි. බුදුරජාණන් වහන්සේ මෙතන අහනවා යම් කෙනෙකුගේ කෙනෙක් නැසීමෙන් බැඳීමෙන් පිරිහීමෙන් ගැරහීමෙන් වෙනසීමෙන් ඒ අය කෙරෙහි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපදනවා නම් මේ උරුවල කාශ්‍යප මේ ප්‍රදේශයේ මේ උරුවල කපෙහි තොපට එබඳු මිනිසුන් ඉන්නවද? කිනම් කෙනෙක් පිළිබඳව කෙනෙක් නැසිලා වෙනසිලා විනාශ වෙලා යනවා නම් කියන්නේ මරණයටපත් වීම හෝ ලෙඩවීමටපත් වීම දුකටපත් වීම මේ කියන එක වෙනකොට කෙනෙක්ට ඒ කරදර වෙනකොට එහෙම කෙනෙක්ට වෙනකොට ඔබට දුකක් දැනෙනවද? එහෙම දුකක් දැනෙන පිරිස ඔබට මේ ප්‍රදේශයේ හම්බ වෙනවද? ඒකට කියනවා එහෙමයි බුදුහාමුදුරුවනේ මට ඉන්නවා එහෙම
ඒ කියන්නේ එහෙම කවුරු හරි කෙනෙක් නැති වෙනවා කියලා දැනෙනකොට මට දුක දැනෙනවා. මගේ ළඟ කෙනෙක්ට එහෙම එක වෙනකොට මට දුක දැනෙනවා. ඒ අර්ථයෙන් මෙතන කියනවා එහෙම පිරිස ඉන්නවා. ගැරහීමෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සේ උපදනාහුද එබඳු මිනිසුන් ඇතැයි කියලා අහනවා. ඊට පස්සේ ගාමිනී යම් කෙනෙකුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ නූපදනෝ වුනම් උරුවෙල කපෙහි තොපට එබඳු මිනිසුන් නැද්දයි. වහන්සේ යම් කෙනෙකුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ උපායාසයෝ නූපදනාහු නම් උරුවෙල කපෙහි මට එබඳු මිනිසුන් ඇතැයි. සමහර මිනිස්සුන්ට කරදර වෙනකොට මට දුක එනවා. සමහර මිනිස්සුන්ට කරදර වෙනකොට මට දුක එන්නේ නැහැ කියලා කියනවා. ඒකට දැන් මෙතන බලන්න දෙන උත්තරේ මුලින් කියනවා මේ උරුවෙල කපෙහි නැත්තම් මේ උරුවෙල කාශ්‍යප මේ උරුවෙල නැමැති ප්‍රදේශයේ ඉන්න සමහර අයට කරදර වෙනකොට සමහර මිනිස්සුන්ට කරදර ප්‍රශ්න බාධක නැසීම් වෙනසීම් වෙනකොට ඒ ගැන මට දුකයි. සමහර පිරිස සම්බන්ධව එහෙම දුකක් මට දැනෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ කියනවා ගාමිනිය යම් හේකින් තොපට උරුවෙල කප්ප වැසි ඇතැම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝ උපදනාහු නම් එයට කිමෙක් හේතුද කිමෙක් ප්‍රත්‍යද? ගාඳුර අහනවා දැන් කෙනෙක් නිසා ඔබට නැසීම වෙනසීම ඒ කෙනෙක්ට නැසීම වෙනසීම ගැරහීම පිරිහීම වෙනකොට ඔබට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වෙනවා නම් ඒකට හේතුව මොකක්ද කියලා. එතකොට කියනවා ගාමිනී යම් හේකින් තොපට උරුවෙල කප්ප වැසි ඇතැම් මිනිසුන් නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝ නූපදනාහු නම් එයට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද? වහන්ස උරුවෙල කප්ප වැසි යම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝ උපදනාහු නම් ඕන් කෙරෙහි මට ඡන්ද රාගයක් ඇත. වහන්ස උරුවෙල කප්ප වැසි යම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ නූපදනාහු නම් ඔවුන් කෙරෙහි මට ඡන්ද රාගයක් නැතයි කියලා දේශනා කළා. මේ වෙලාවේදී මේ ගාමිණී කුල පුත්‍රයා කියනවා. දැන් මෙතන බලන්න බුදුහාමුදුරුවෝ අහන ප්‍රශ්නේ තමයි ඔබලාට කිනම් හෝ ඔබට කවුරු හරි කෙනෙක් නැසෙනකොට වෙනසෙනකොට පිරිහෙනකොට ඔබට දුක උපදිනවා නම් ඔබට දුක ඉපදිනවා නම් ඒකට හේතුව ප්‍රත්‍ය මොකද්ද කියලා අහපුවම කියනවා ඒ පිරිස කෙරෙහි මට තියෙන චන්දරාගය නිසා තමයි මට මේ දුක එන්නේ කියලා. ඊට පස්සේ කියනවා කිනම් හරි කෙනෙක් ගැන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් එන්නේ නැත්තම් ඒ එන්නේ නැත්තේ ඒ ඇත්තෝ කෙරෙහි මට චන්දරාගයක් නැති නිසා කියලා කියනවා. ඊට පස්සේ ගාමිණී දුටු දත් අකාලික වූ පැමිණි බැසගත් මේ දහමින් තෙපි අතීත අනාගත දෙකෙහි ණය පමුණුවව් මේ වෙලාවේ මේ දැනගත් ධර්මයෙන් මේ දැනගත් කාරණාවෙන් අතීතය සහ අනාගතය ගැනත් ඒ න්‍යාය තේරුම් ගන්න. ඉක්ුත් කල යම්කිසි දුකක් උපදනේ උපදීද ඒ සියල්ල ආසාවම මුල්ය. මතු කල යම්කිසි දුකක් උපදිනේ උපදින්නේද ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේය. ආසාව නිදාන කොට ඇත්තේය. දුකට ආසාවම මුලයි. වහන්ස අසිරියකි. වහන්ස පුදුමයකි. වහන්ස ඉක්ුත් කල යම් දුකක් උපදිනේ උපදී නම් ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේය. ආසාව නිදාන කොට ඇත්තේය. දුකට ආසාවම මුල්ය. මතු කල යම්කිසි දුකක් උපදිනේ උපදින්නේ නම් ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේය. ආසාව නිදාන කොට ඇත්තේය. ඊට පස්සේ කියනවා දුකට ආසාව මූලයයි මේ භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතරම් වන්දන වදාරන ලද්දේ. දැන් මේ බ්‍රහ්මණයා මේ වෙලාවේ උදන් ගන්නවා තථාගතයන් වහන්සේ අතීත වර්තමාන අනාගත තුන් කාලය සම්බන්ධවම ඔබ වහන්සේ කියන්නේ. ඔබ වහන්සේගේ දේශනාව මට පැහැදිලිවම මට දැන් ටික වැටහෙනවා ඔබ වහන්සේ කියන කාරණාව. ඔබ වහන්සේ කියන කාරණාව විග්‍රහ කරන්නේ අතීතයේ යම් දුකක් එනවා නම් අනාගතයේ යම් දුකක් එනවා නම් වර්තමානයේ යම් දුකක් එනවා නම් මේ කියන හැම කාලයේදීම දුක එන්නේ ආසාව මුල් කරගෙන. මේ ආසාව නිසා තමයි දුක එන්නේ. ඒක මට තේරෙනවා බුදුහාමුදුරනේ වැටහෙනවා කියලා කියනවා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා ඊට පස්සේ කියනවා වහන්ස මට චිරවාසී නම් කුමරෙක් ඇත. චිරවාසී කියලා කුමාරයෙක් ඉන්නවා. නුවරින් බැහැර වෙසෙයි. වහන්සේ ඒ මම කලින්ම නැකිට කොළ යව චිරවාසී කුමර දනුවයි පුරුෂයෙකු පිටත් කොට යවමි. මට ඉන්නවා චිරවාසී කියලා කුමාරයෙක්. ඒ කුමාරයා නුවරින් පිටේ ඉන්නේ. මේ කුමාරයාව බලන්න මේ කුමාරයාගේ තොරතුරු හොයාගෙන ඉන්න මම කොල්ලෙක්ව යවනවා. පුරුෂයෙක්ව පිටත් කරලා යවනවා. වහන්සේ යම්තාක් ඒ පුරුෂතමේ නොපමිනේද චිරවාසී කුමරට කිසි පීඩාවක් නොවේවායි ඒ මට අන් අයුරකින් වේමයි.
කියනවා දැන් අර පුරුෂයා පරක්කු වෙනකොට ඒ පුරුෂයා නොපැමිණෙනකොට මට එනවා ඇඟි මේ චිරවාසී කුමාරයාට කරදරයක්වත් වෙලාද? මේ චිරවාසී කුමාරයාට ප්‍රශ්නයක්වත් වෙලාද? මට මෙයාට කරදරයක් වෙලාද කියලා මගේ හිතට මහා අසහනයක් දැනෙනවා. චිරවාසී කුමරුගේ නැසීමක් හෝ බැඳීමක් හෝ පිරිහීමක් හෝ යම්කිසි පීඩාවක් නොවේවයිද මට අන් අයුරක් වේ මැයි ගාමිනී ඒ කිමයි හඟිවුද ගාමිනී ඒ කිමයි හඟිවුද චිරවාසී කුමරුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය උපදුනාහු දැයි වහන්ස චිරවාසී කුමරුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මාගේ දිවිහෙහිද අන් අයුරක් වන්නේය කිමෙක්ද මට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝ නූපදනාහුයි ගාමිනී යම් කිසි දුකක් උපදින්නේ නම් ඒ සියල්ල ආසාව මුල් කොටගෙන ඇත්තේය ආසාව නිදාන කොට ඇත්තේය දුකට ආසාව මුලය මෙයම මේ ණයනුදු දත යුත්තේය චිරවාසී කුමාරයාට මොකක් හරි කරදරයක් වෙලා තියෙනවා කියලා දැනෙනකොට කරදරයක් වෙලා කියලා ආරංචි වෙනවා නම් ඒ වෙලාවේ මට දුකක් එනවා නම් ඒ එන්නෙම ආසාව නිසා හැබැයි චිරවාසී කුමාරයා කෙරෙහි මංගාව ආසාවක් නැත්තම් මට එහෙම දුකක් එන්නේ නැහැ කියලා දේශනාවේ පෙන්නනවා. ඒ චිරවාසී කුමාරයා සම්බන්ධව ගාමිනී කුල පුත්‍රයාට තිබිච්ච ඒ ඡන්දය කැමැත්ත බැඳීම නැති වෙනකොට ආසාවක් එන්නේ නැහැ කියලා මෙතන පෙන්නනවා. ඒ කියන්නේ දුකක් හටගන්නේ නැහැ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ එතන ඊට පස්සේ එතනම කියනවා ආයි මේ දුකක් හට ගන්නව නම් ඒ සියල්ලම ආසාව මුල් කරගෙනයි තියෙන්නේ කියන එක. ඊළඟට ගාමිනී ඒකෙමයි හංගියුද යම් කලෙක තාවිසින් චිරවාසීගේ මව නොදන්නා ලද්දී නොදක්නා ලද්දී වූවාද නොඅසන ලද්දී වූවාද චිරවාසීගේ මව කෙරෙහි ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් වීදැයි වහන්ස මේ නොවේමය. ගාමිනී තාගේ දැකීමට පැමිණ හෝ තාගේ ඇසීමට පැමිණ හෝ මෙසේ තොපට චිරවාසී මව කෙරෙහි ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ වේදැයි වහන්සේසේය. ගාමිනී ඒකිම හැඟියුද්ද චිරවාසීගේ මව නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය උපායාසය උපදනා හෝදයි වහන්ස චිරවාසී මවගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මාගේ දිවෙහිද අන් අයුරෙක් වන්නේය කිමෙක්ද මට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය නූපදින්නාහුව ගාමිනී යම් කිසි දුකක් උපදිනේ වේ නම් ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ. දැන් මෙතන ඊට පස්සේ චිරවාසී කුමාරයාගේ මවත් ඈඳලා ප්‍රශ්න අහනවා. චිරවාසී කුමාරයාගේ මවට ඡන්දයක් කැමැත්තක් තියෙනවා නම් දුක උපදිනවද කියලා. එහෙමයි. ඡන්දයක් නැත්තම් දුක උපදින්නේ නැහැ. දැන් මේ කතාව අපිට අහපු ගමන් මේ සූත්‍රය කියවපු ගමන් ටක් ගාලා අපිට එන අර්ථය තමයි ඒක තමයි හාමුදුරුවනේ මේ තියෙන දේවල් වලට බැඳෙන එක තමයි ප්‍රශ්නේ. මේ දේවල් වලට බැඳුනහම තමයි දුක. ඒකට ඒ දුකට හේතුව මේවට බැඳීම හෙවත් ආසාව. දැන් ඉතින් අපි මේ ආසාව අතාරින්න ඕනේ කියලා තමයි අපි ටක් ගාලා මේ වගේ සූත්‍රයක් කියවපු ගමන් මේ සූත්‍රය කවුරු හරි කෙනෙක් සාකච්ඡා කළොත් අපි ගන්න අදහස. ඒක හරියටම හරි. කිසි වැරද්දක් නැහැ. මොකද දැන් අපි මේ දිනදා ජීවිතය තුළ මේ දේවල් එක්ක බැඳි දේවල් වලට, ගෙවල් වලට, යාන වාහන වලට, ඥාතීන්ට, දෙමාපියන්ට අපි ආදරය කරන කට්ටියට ඉතින් ඔය තියෙන බන්ධනයත් එක්ක ඉතින් මානසික අසහනය, දුක, දාහය ඔය කියන කතන්දර ටික සේරම තියෙනවා. ඒක අර මම පොඩ්ඩක් ප්‍රායෝගික උදාහරණයකින් චුට්ටක් කියලා දෙන්නම් මේ ගොඩනැගීම සහ මේ සූත්‍රයේ තියෙන කාරණාව අපිට දැන් ගැඹුරට යන්න ඕනේ. අපිට තියෙන කාලය සමබර කරගෙන අපි මේ දේශනාවට තියෙන අපිට ලැබිලා තියෙන කාලය උපරිම ප්‍රයෝජනෙට අරගෙන දේශනාවේ ගැඹුරට යන්න ඕනේ. මම චුටි විග්‍රහයක් කරගෙන යනවා. මෙන්න මේක හොඳට බලන්න. මේක පොඩ්ඩක් හොඳට අහන්න. අපි සාමාන්‍යයෙන් අපිට දැනෙන්නේ අපි මේ දේවල් වලට බැඳෙනවා කියලා. අපි බැඳෙන දේවල් තමයි අපිට තේරෙන භාෂාවෙන් අපි සරලම කරලා ගත්තොත් සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු. අපිට දැනෙන්නේ අපි සත්වයන්ට බැඳෙනවා, ද්‍රව්‍යයන්ට බැඳෙනවා, වස්තුන්ට බැඳෙනවා. සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු වලට බැඳෙනවා කියන එක තමයි අපිට දැනෙන්නේ. මේක ටිකක් තේරෙන්න පුංචි උදාහරණ කතාවක් කියාගෙන යන්නම්. මේ කාරණාව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මේක මේ දේශන අහන තරුණ බාල මහලු හැමෝටම උපකාර වෙයි කියන අත්දැකීමක් විදිහට මේක උපකාර කරගෙන මේ අදහස හරියට අල්ලගන්න උපකාරයක් වේවි කියන අර්ථයෙන් මම මේ සරල උදාහරණේ ඉඳලා විග්‍රහ කරගෙන යන්නම්. මේක පුංචි උදාහරණ කතාවක් කියන්නේ. හිතන්න දරුවෝ දෙන්නෙක් යාළු වෙලා ඉන්නවා. ගෑල් ළමයෙක් සහ පිරිමි ළමයෙක්. දැන් පිරිමි ළමයා බස් හෝල්ට් එක බලාගෙන ඉන්නවා තමන්ගේ ආදරණීය ප්‍රේමවන්තිය එනකම්. දැන් මේ අත්දැකීම ඔබට ආදරය කරලා තියෙනවා නම් ඔබ ජීවිතයේ ඔබගේ ජීවිත කාලය තුරාවට ඔබ
ඔය කියන ප්‍රේමය, ආදරය, ඔය කියන ඒවා දක්වන්න ගිහිල්ලා තියෙනවා නම් ඔය අත්දැකීම ඔබලට වෙලා ඇති. දැන් කොහොම හරි මේ කාන්තාව එනකන්, ඒ කියන්නේ මේ ගැහැණු දරුවා එනකන් පිරිමි දරුවා බලාගෙන ඉන්නවා. දැන් ඔහොම බලාගෙන ඉන්නකොට දැන් මේ දරුවා බස් වලට කරලා බලාගෙන ඉන්නවා. ගැහැණු දරුවා බස් එකකින් බෑලා දැන් මේ පිරිමි පුතා ඉන්න පැත්තට ඇවිදගෙන එනවා. දැන් මේ ළමයා ඉන්නේ හරිම ආදරණීය සෙනෙහවන්ත මහා බැඳීමකින් නම් මේ දරුවා කෙරෙහි, මේ කාන්තාව කෙරෙහි, මේ දියණිය කෙරෙහි ඒ වෙලාවේ අරයට අර පේන ස්වභාවය තුල යාට මොන වගේ එකක් දැනේවිද? පුදුමාකාර ප්‍රේමණීය හැඟීමක්, පුදුමාකාර මහා සතුටු සහගත හැඟීමක් ජනනය වේවි. කොහොමද? මේ රූපේ තමයි මගේ හදවතේ තියෙන රූපය. මෙයාව ලබා ගන්න තමයි මම මේ සියලු දේවල් කරන්න කියලා පුදුමාකාර සතුටක් එයාගේ හිතට දැනෙන්න පුළුවන් අර රූපය ඈත දකින්නකොට. දැන් මෙතන මෙයා බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්නවා. ගෑනු ළමයා බස් එකෙන් බහැලා දැන් මෙයාගේ පැත්තට ඇවිදගෙන එනවා. දැන් මෙයා එන ගමන් සින්දුවකුත් ටිකේ කියනවා. පුංචි සින්දුවක් මුමුණ එනවා. දැන් මේ පිරිමි දරුවට මේ හඬ ඇහෙනවා. හඬ ඇහෙනකොට කොහොම වෙයිද පින්වතුනි? මේක තමයි මේ ලෝකයේ තියෙන ලස්සනම කටහඬ. පුදුමාකාර ලස්සන කටහඬක් තමයි මේ කටහඬ. මේ කටහඬ නම් ඉතාම උත්කෘෂ්ටයි. අනේ මගේ ආසම කටහඬ මේක කියලා. දැන් සමහරට අර සින්දුව සමහරට පිච් එකක්වත් නැහැ. ඒ සින්දුවේ ශ්‍රුතියක්වත් නැහැ. නිකන් ඔහේ සින්දුව මුමුණෙන්. හැබැයි දැන් අර පිරිමි දරුවට කොහොමද ඒක ඇහෙන්නේ? මේ ලෝකයේ තියෙන ලස්සම කටහඬ මගේ ගෑල් ළමයට තියෙන්නේ. දැන් කනට පුදුමාකාර ප්‍රේමණීයයි ඒ හඬ. ඊට පස්සේ මේ දරුවා මොකක් හරි පර්ෆියුම් එකක් ගහගෙන එනවා. මේ එන කාන්තාව, මේ එන ගැහැණු දරුවා. දැන් මේ පිරිමි දරුවට කොහොම දැනේවිද ඒක? සමහරට මේ පිරිමි දරුවා පර්ෆියුම් වලට කැමති නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි අර දරුවා කෙරෙහි අර කාන්තාව කෙරෙහි තියෙන මහා බැඳීම නිසා පුදුමාකාර සතුටක්, පුදුමාකාර හැඟීමක් ජනිත වෙන්න පුළුවන්. අම්මේ මාර සුවඳයි මෙයා ගාවට. නහයට පුදුමාකාර සතුටක්, ඒ කියන්නේ නහය හරහා පුදුමාකාර සතුටක් දැන් මෙයාට දැනෙන්න පටන් ගන්න පුළුවන්. දැන් ඔන්න ඇහැට පේනවා, කනට ඇහෙනවා, නහයටත් දැනෙනවා. හරි. ඊට පස්සේ මේ ළමයා ඇවිල්ලා ඉවර වෙලා පුංචි අපි හිතමු ටොෆියක්, චොක්ලට් එකක්, කේක් කෑල්ලක් වගේ දෙයක් මෙයාට කවනවා. මේ පිරිමි දරුවාට කවනවා. දැන් කොහොම දැනෙයිද? පුදුමාකාර බැඳීමක්, පුදුමාකාර සතුටක්, පුදුමාකාර හැඟීමක් ඒ වෙලාවේ දැනෙන්න පුළුවන්. අනේ කොච්චර රහයිද මෙයාව කවපු මේ චොක්ලට් එක, කොච්චර රහයිද මේ කවපු කේක් කෑල්ල කියලා ඒ වගේ ස්වභාවයක් එන්න පුළුවන්. ඊට පස්සේ මෙයා ඇවිල්ලා පුංචි අපි හිතමුකෝ අපි සාමාන්‍යයෙන් ඔය කතාවට කියන්නේ අපි හාදුවක් දෙනවා කියලා. මේ ගෑනු දරුවා ඇවිල්ලා මේ පිරිමි දරුවාට පුංචි හාදුවක් දෙනවා. කියන්නේ ස්පර්ශයක්, මේ වගේ කායික ස්පර්ශයක් සිද්ධ කරනවා. නැත්නම් අතින් පොඩ්ඩක් අල්ලනවා. දැන් මක් වෙයිද? දැන් තවත් සතුටුයි. දැන් හොඳට බලන්න අර පිරිමි දරුවා අර ගැහැණු දරුවව දකින්න වෙලාවේදී, ඒ දකින්න මොහොතේදී විවිධාකාර සිතුවිලි එයාගේ හිතට පහළ වුණා. විවිධාකාර දේවල් එයාගේ හිතට මතුවලා ආවා. ඒ මොනවද? ලස්සන රූපයක්, ලස්සන හඬක්, එයාගේ සුවඳ ඊටාම ප්‍රසන්නයි, එයාගෙන් එන පර්ෆියුම් සුවඳ. ඊට පස්සේ එතනින් ගියාම ඒ කාන්තාව ගෙනල්ලා කවපු කේක් කෑල්ල ඒ වෙලාවට පින්වතුනි ඒ වගේ වෙලාවක වහ කැව්වත් කන සයිස් එකේනේ සාමාන්‍යයෙන් ඔය ආදරය කරන කාලේ ඔය තරුණ දරුවෝ ඉන්නේ. ඒ වෙලාවට ගෙනල්ලා වහ ටිකක් දාපු කේක් කෑල්ලක් කැව්වත් කනවා. ඒ තරම් ඒ ආදරයෙන් මත් වෙනකොට ඒ ස්වභාවය. ඊට පස්සේ අත ස්පර්ශ කරනකොටත් පුදුමාකාර සතුටක්, පුදුමාකාර ප්‍රබෝධයක් අර දරුවට දැනුණා. දැන් මේ අවස්ථාවේ හොඳට බලන්න මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රිය පහ, ඒ කියන්නේ මේ මූල ඉන්ද්‍රිය පහට, මේ ප්‍රධාන ඉන්ද්‍රිය පහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු ටික ඔස්සේ ඒ වෙලාවේ ගොඩ නැගීම, ඒ සකස් වීම ඊටාම වේගෙන් මහා තැනකට අපිව අරන් ගියානේ, පුදුමාකාර තැනකට. ඒ තැන බලන්න හොඳට දැන් ඒ වෙලාවේ පුදුමාකාර ඡන්දයක්, පුදුමාකාර බැඳීමක්, පුදුමාකාර කැමැත්තක් අර දරුවා කෙරෙහි දැන් තියෙනවා. මේ දරුවා, මේ කාන්තාව, මේ නැත්තම් මේ ගැහැණු දරුවා මේ පිරිමි ළමයා ළඟටම එනකොට ඒ දරුවා මැරිලා වැටුනොත්, ඒ දරුවා එතරම් අන්තරා වුණොත් අර දරුවට මොනව වෙන්න පුළුවන්ද? අර පිරිමි දරුවට පුදුමාකාර වික්ෂිප්තතාවයකට, පුදුමාකාර මානසික පරිදාහයකට ඒ දරුවාවපත් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ බැඳීම කියන එකේ ස්වභාවය සහ මේ බැඳීම කියන එක ක්‍රියාත්මක වෙන්නේ අපි ගාව ක්‍රියාත්මක වෙන මේ වැඩපිළිවෙල අපි හොඳට අධ්‍යයනය කරන්න පටන් ගත්තොත්, හොඳට විමසන්න පටන් ගත්තොත් දැන් බැලුවට පේනවා බැඳීම් සියල්ල නැත්තම් ආසාව, කැමැත්ත, ඡන්දය, මේ හැම වචනෙම කියන්නේ එක එක වචන වලින් විග්‍රහ කරන හැඟීම අර්ථය අපි දැන් හොයාගෙන යන්න ඕනේ. හැඟීම් අර්ථ හොයාගෙන යනකොට මේ ආසාව, කැමැත්ත, ඡන්දය, බැඳීම, රාගය, ඔය කියන විවිධාකාර වචන වලින් ලෝභය, රාගය, කැමැත්ත, ඡන්දය, බැඳීම මේ අර්ථ
මේවා මතු පිටින් බැලුවාම අපිට පේන්නේ එක වගේ අර්ථ තියෙන්නේ කියලා. හැබැයි මේවා විවරණය කරගෙන යනකොට මේ හැම වචනයකම තව තව ගැඹුරට අර්ථකථනයෙන් මතු කරගන්නට ඕනේ. දැන් මං කියාගෙන යන කාරණාව අර කාන්තාව කෙරෙහි අර ස්ත්‍රී දරුවා කෙරෙහි පුදුමාකාර කැමැත්තක් බැඳීමක් ආසාවක් හටගත්තා. දුම මේකකින් තමයි අර දරුවා ඉන්නේ. දැන් මේ සිද්ධියේ ඊළඟ කතාව මේ දෙන්න දැන් බස් හෝල්ට් එකේ කතා කර ඉන්නකොට මේ දෙන්න ඒගොල්ලන්ගේ අනාගතය ගැන ওই දේවල් ගැන කතා කර ඉන්නකොට ඔතනින් යනවා ආච්චි අම්මා කෙනෙක්. ඒ යන්නේ අර පිරිමි දරුවගේ ආච්චි අම්මා කෙනෙක්. මේ ආච්චි අම්මා ඇවිල්ලා ඉවර වෙලා මේ පුතාවයි දුවවයි දකින්නවා. දැකලා අහනවා පුතේ කවුද මේ? එතකොට කියනවා ආනේ ආච්චි අම්මා අඳුරලා දෙන්න බැරි වුණා. මේ තමයි මගේ ගෑල්ලා. මෙයා මේ අනාගතයේ මගේ බිරිඳ අනාගතයේ අපේ ගෙදර ලේලි වෙන කෙනා. අපේ මේ පිරිමි දරුවගේ අම්මා තාත්තා නැහැ. කොහොම හරි දැන් මේ ආච්චි අම්මාට කියනවා ආච්චි අම්මා මේ තමයි මගේ අනාගත බිරිඳ කියලා කිව්වට පස්සේ ආච්චි අම්මා ටිකක් මෙහෙම ගෑල්ලා මෙයා දිහා බලලා ඉවරලා කියනවා පුතේ හොඳයි ඔයා එහෙනම් මේ දුවත් එක්ක කතා කරලා ගෙදර යන ගමන් එන්න අපේ පැත්තට යන ගමන් මට වඩා පොඩි විස්තරයක් තියෙනවා කියන්නේ. හොඳයි ආච්චි අම්මා මං එන්නම් කියලා ආච්චි අම්මා ගෙදර ගියා. මෙයා මොකද කළේ අර ළමයාත් එක්ක කතා කරලා ඉතින් මේ කටයුතු දෙතනින් ඉවර කරලා මෙයා යනවා ගෙදර. ගිහිල්ලා ආච්චි අම්මත් එක්ක කතා කරනවා මොකද්ද ආච්චි අම්මේ පණිවිඩේ. එතකොට අර ආච්චි අම්මා කියනවා පුතේ ඔයා දන්නවද ඔයා අද දවල් කතා කර හිටපු ගෑල්ලමයා කවුද කියලා. ඌ කියනවා ඔව් මම දන්නවා. එයා මම අඳුරනවා. මම දැන් ටික කාලයක් ඉඳලා අඳුරගත්ත කෙනෙක්. බොහොම හොඳ කෙනෙක්. මම එයාට ගොඩක් ආදරෙයි. එයාගේ විස්තර කියනවා. කියනකොට කියනවා පුතේ ඔය ගෑල්ලමයා තමයි ඔයා මුලින්ම ඔයාගේ ඔය සම්බන්ධය දැනගන්නේ ඔයාගේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි ඔයගේ සම්බන්ධය දැනගත්තට පස්සේ මේ ගෑල්ලමයාගේ විස්තර හොයනවා. හෙව්වට පස්සේ ආරංචි වෙනවා මේ ගෑල්ලමයා මහා දාමරිකයෝ රැලක් එක්ක ඉන්න කාන්තාවක් කියලා. ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවා ඔයාගේ තියෙන මේ වස්තුව දේපල සියල්ලම ඒගොල්ලගේ කරගන්න ක්‍රමයක්. ඒකට ක්‍රමවේදයක් විදිහට තමයි ඒගොල්ලෝ ඒ ගෑල්ලමයව ඉත්තෙක් විදිහට පාවිච්චි කරලා ඔයත් එක්ක බන්ධනයක් ඇති කරගෙන ඔයත් එක්ක බැඳීමක් ඇති කරගෙන සම්බන්ධයක් ඇති කරගෙන ඔයාගේ වස්තුව සේරම ගන්න කටයුතු කරයි. දැන් මේ විස්තර ටික අම්මා තාත්තා හොයා ගන්නවා. හොයාගෙන ඔයාට නොකිය මේ සම්බන්ධය බිඳින්න මේ සම්බන්ධය කඩන්න ඒගොල්ලෝ ලොකු උත්සාහයක් දරනවා. හැබැයි මේක ඒගොල්ලන්ට අහු වෙනවා. අවසානයේදී ඒගොල්ලෝ අම්මවයි තාත්තවයි මරලා දානවා. ඔයාගේ අම්මගේ තාත්තගේ මරණයට වග කියන්න ඕනේ ගෑල්ලම ඇතුලේ යාගේ වටේ ඉන්න යත් එක්ක ඉන්න දාමරික පිරිස කියලා කියනවා. දැන් හිතන්න අර දරුවට මක් වෙයිද? දැන් අර දරුවා මේ කතාව පිළිගත්තොත් මගේ අම්මවයි තාත්තවයි විනාශ කරපු හැතිරිත් එක්කයි මම මේ යාළුලා ඉන්නේ කියලා එයා දැනගත්තොත් දැන් මොන වගේ අවස්ථාවක් වෙයිද එතනින් එහාට? හොඳට කල්පනා කරලා බලන්න. දැන් ආයි පහවදා හිතන්න ආයි අර පහවදාත් අර ගෑල්ලම යනවා මෙයාව හම්බෙන්න මෙයා බස් හෝල්ට් එකේ දැන් බලාගෙන ඉන්නවා. දැන් බලාගෙන ඉන්නකොට ඈත ඉඳලා එනවා අර කාන්තාව. අර කාන්තාව නැත්තම් අර ස්ත්‍රිය ඈත ඉඳලා එනවා. එනකොට කොහොම දැනේවිද මේ පුරුෂයාට? මේ තරුණ දරුවට කොහොම දැනෙයිද? ඊයේ දවසේ නම් ලස්සන රූපයක් මෙයා තමයි මගේ අනාගත භාර්යාව කියලා දැනිච්ච කෙනාට අද කොහොම දැනෙයිද? මගේ අම්මා තාත්තා මරපු හැතිරි මාව විනාශ කරන්නේ නැහැ හැතිරි කියලා දැන් පේන විදිය සම්පූර්ණ වෙනස් වෙනවා. හොඳට බලන්න මේ පෙනීම තුල එදා පෙනිච්ච ක්‍රමය සම්පූර්ණ දැන් වෙනස් වෙනවා මේ වෙලාවේ. වෙනම පෙනීමක් දැන් තියෙන්නේ. දැන් අර ළමයා සින්දුවක් කියාගෙන එනවා. ඊයේ ඇහිච්ච නැති අස්ථාවර ශ්‍රුති දැන් ඇහෙනවා. මේ ගෑණි පිච් එකෙත් අවුට් සින්දු කියන්නේ. මොනවද මේ ට්‍රිම්බලොක් තහඩුවකට ගල් ගහනවා වගේ හැටි විතරක් කටහඬ දැන් ඇතුලේ ගැටෙනවා. ඊට පස්සේ මෙයාගේ පර්ෆියුම් එක ඊයේ පුදුම සුවඳයි. අද නහයට ඒක හරි බරක්. ඒක දරන්න බෑ මට මේ සුවඳ දැනෙනකොට මට ඉන්න බෑ මගේ ඔළුව රිදෙනවා. දැන් අමාරුයි. ඊට පස්සේ දැන් මේ ළමයා ඇවිල්ලා ඉවර වෙලා කේක් කෑල්ලක් හරි මොකක් හරි පුරුදු වගේ වෙනද පුරුදු වගේ කේක් කෑල්ලක් ටොපියක් චොක්ලට් එකක් කවන්න හදනවා. දැන් මොකක් වේද? එපා කියයි. මට එපා වුණා කියලා ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන්. ඊට පස්සේ ඇවිල්ලා අත ගෑවුවොත් අල්ලන්න දෙයිද අත? නෑ. දැන් බලන්න මේ සිද්ධිය මේ අවස්ථාව බලන්න. මේ පෙනෙන ඇහෙන දැනෙන විඳින අවස්ථාව තුළ මේ අවස්ථාව තුළ ඒ සිතුවිලි ක්‍රියාත්මක වෙච්ච විදිහ. දැන් ඊයේ දවසේ හොඳටම බැඳීමෙන් හිටියා. අද දවසේ බැඳීම නෑ. එතන දැන් බැඳීමට නෙමෙයි එතන දැන් තියෙන්නේ වෛරයක්. දැන් හොඳට තෝරගන්න පින්වතුනි මේ ලෝකය තුල ඇලීම සහ ගැටීම කියලා මේ ලෝකය තුල ඒ කියන්නේ ලෝකය තුල ඇලීම සහ ගැටීම කියලා දෙකක් තියෙනවා. ඒ ලෝකය තුල ඇලීම සහ ගැටීම කියන එක ප්‍රකට වෙලා තියෙන. ඒ කියන්නේ පොදුවේ ගත්තාම අපි හැමෝටම ප්‍රකට වෙන්නේ මේ ලෝකය තුල තියෙන ඇලීම සහ ගැටීම.
ලෝකය තුල ඇලීම් සහ ගැටීම් ප්‍රකට වෙන්න මූල හේතුව වෙන්නේ ලෝකයම ආසාවෙන් ලෝකයම ඡන්දයෙන් අල්ලගෙන ඉන්න නිසා. මේ මූල ඡන්දය අපි කාටවත් එකපාර ප්‍රකට වෙන්නේ නැහැ. අපි හැමෝටම මුලින්ම ප්‍රකට වෙන්නේ ඒ මට්ටම නෙමෙයි. අපි හැමෝටම ප්‍රකට වෙන්නේ මම දැන් මේ උදාහරණ කතාවේ කිව්වා වගේ අර එදිනදා ජීවිතය තුල අපි ගාව තියෙන ඇලීම් සහ ගැටීම් කියන මට්ටම. දැන් අර දරුවට වෙච්ච සිද්ධිය බලන්නකෝ. ඒ දරුවට වෙච්ච සිද්ධියේ පළවෙනි දවසේ එහෙන් දැක්කා ෂා මාර රූපයක්. කනට ඇහෙනවා මාර කටහඬක්. නහයට දැනෙනවා අම්මා පුදුම සුවඳක්. ඊට පස්සේ දිවට දැනෙනවා කේක් වල රස චොක්ලට් රස. මෙයා කවනවා කේක් කෑල්ල පුදුම රහයි. ඇවිල්ලා අත පොඩ්ඩක් ස්පර්ශ කරනවා. ඇඟ හීතල වෙලා යනවා. පුදුම සතුටක් එයාට දැනෙන්නේ. දැන් මේ පංචකාමයේ විඳිනවා මේ වෙලාවේ. දැන් ඒ කාමයේ විඳපු කෙනා ඒ කියන්නේ රූපකාමයේ, ශබ්දකාමයේ, ගන්ධකාමයේ, රසකාමයේ, ස්පර්ශකාමයේ කියන මේ පංචකාමයේම මහා ආස්වාද කරගෙන මහා ආසාවෙන් විඳපු කෙනා දැන් මොකද උනේ දෙවෙනි දවසේ? ඒකෙම දෙවෙනි වේශය, ඒ කාමයේම දෙවෙනි වේශයට ආවා. ද්වේෂය, ගැටීම කියන ස්වභාවය. දැන් මේ දෙක දැන් එදා අර පළවෙනි දවසේ තිබ්බේ මහා දැඩි ලෝභයක්. ඒ කාන්තාවට ඒ ස්ත්‍රිය කෙරෙහි මහා ලෝභගත, ඒ කියන්නේ එල්බගත් ස්වභාවයක්. දෙවෙනි දවසේ ඒකේ දෙවෙනි පැත්ත දැන් ලෝභය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් මතුවලා තියෙන ද්වේෂය, වෛරය, තරහව. දැන් මේ ස්වභාවයන් තමයි අපි ගැන සතිමත් වෙන්න පටන් ගන්නකොට අපි අපේ මේ ඇතුළ ගැන හොයන්න පටන් ගන්නකොට අපි ගැන තියෙන මේ ක්‍රියාවලිය ගැන හොයන්න පටන් ගන්නකොට අපිට ප්‍රකට වෙන මූලිකම මට්ටම. ඒ කියන්නේ මුලින්ම අපිට අහුවෙන්නේ මේ දේවල්. මේවා ලෝකය තුල ජීවත් වෙනකොට එදිනදා ජීවිතයේ සාමාන්‍ය අත්දැකීම්. එදිනදා ජීවිතය තුල මිනිස්සුන්ට සාමාන්‍ය අත්දැකීම් මේ දේවල්. හැබැයි අපි මේක සාමාන්‍ය අත්දැකීමක් කියලා වචනෙන් කතා කළාට මේ අවස්ථාවට මුහුණ පානකොට ඒ අවස්ථාව අපිට සාමාන්‍ය එකක් නෙමෙයි. ඒ අවස්ථාවේ අපිට ඒ කියන්නේ එදිනදා සාමාන්‍යයෙන් ජීවත් වෙනවා වගේ නෙමෙයි මේ අවස්ථාවට මුහුණ පානකොට. අපේ ශරීරයේ පවා සමහර වෙලාවට සමහරලාට වෙනස් වෙනවා. හොඳට දැඩි ලෝභයෙන් ඉන්න වෙලාවට මේ ශරීරයේ නිකන් අර කතාවට අපි ඉස්සර කියන කතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය තරුණ කාලෙදී අපි කියනවා අර කොල්ල සෙම පෙරනවා කියලා. අන්න ඇඹලයා වෙලා අන්න පැණියා වෙලා මේ දවස්වල පැණි ගැන කතාවත් ලංකාවේ ගොඩක් යනවනේ. පැණියා වෙලා ඇඹලයා වෙලා. ඒ කියන්නේ මොකද්ද? අර දැඩි ආසාවකින් ඉන්නේ මේ දවස්වල. දැඩි ලෝභයකින් ඉන්නේ. දැඩි කැමැත්තකින් ඉන්නේ. ස්ත්‍රියක් කෙරෙහි වෙන්න පුළුවන්, ෆෝන් එකක් කෙරෙහි වෙන්න පුළුවන්, වාහනයක් කෙරෙහි වෙන්න පුළුවන්, දරුවෙක් කෙරෙහි වෙන්න පුළුවන්. නැත්තම් පොතක් කෙරෙහි වෙන්න පුළුවන්. දැඩි ආසාවක්, දැඩි කැමැත්තක්, දැඩි ලෝභයක්. දැන් ඒක නිසාම සමහරවිට ඉඩමක් අඩමක් නිසා වෙන්න පුළුවන්. සමහරට ඒව නිසා මිනි මරා ගන්නත් යනවා. මිනි මරා ගන්න මට්ටමටම යන වෙලාවල් තියෙන ඒවට. සමහරවිට මගේ දේවල් වලට අත ගහන්න එන්න එපා. මගේ දේවල් වලට අත ගහුවොත් මම නිකන් ඉන්නේ නැහැ. අර කලහ විවාද ප්‍රශ්න ඇති කරගන්න පව මට්ටමට පව යනවා. දැන් මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉගෙන ගන්න කාලේ දවසක් අපි තරුණ වයසේ කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ මට මතකයි මම හිතන්නේ ඒ ලෙවල් කරන කාලේ වගේ ඒකට මම ඉස්කෝලේ යන කාලේ දවසක් ඉස්කෝලේ ඇරලා එනකොට නුගේගොඩ හන්දියේදී 30ක් විතර එකතු වෙලා මට ගැහුවා. ඒ වෙලාවේ මම දන්නේ නැහැ ඇයි ගැහුවේ කියලා හේතුවක් කිව්වේ නැහැ. හොඳටම ඒ ඉස්කෝලේ ඇරලා ගෙදෙනකොට මගේ මේ ඉස්කෝලේ තිබිච්ච බැජ් එක දැකලා එදා ගහගෙන හිටපු ඒ බැජ් එක දැකලා ඒ කොළඹ ප්‍රධාන පාසලක් ඒකේ බැජ් එක දැකලා ඒ බැජ් එක දැකලා තමයි මට හොඳටම ගැහුවේ. පස්සේ දැන් මට හොඳටම ගැහුවා. මම දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. පස්සේ මම එතනින් බේරිලා ගෙදර ඇවිල්ලා පහුවදා ඉස්කෝලේ ගිහිල්ලා මම බැලුවා මේ මෙච්චර ලොකු ගැටුමක්. මෙච්චර මේ පාසල් පද්ධති දෙක අතර මහා ව්‍යසනයක් මේ මහා ගැටුමක් යන්නේ හේතුව මොකක්ද කියලා. හේතුව මොකක්ද කියලා මුලට හොයාගෙන ගියාම වෙලා තිබුණේ අපේ පාසලේ බාලකෙක් අපේ ඉස්කෝලේ ළඟ තියෙන ඒ ළඟම තිබිච්ච බාලිකා පාසලක බාලිකාවක් එක්ක යාළු වෙලා. ඒ බාලිකාවට තවත් බාලක පාසලක දරුවෙක් අර අපිට ගහපු බාලක පාසලේ දරුවෙක් අර බාලිකාවත් එක්ක යාළු වෙන්න උත්සාහ කරනවා. කොහොම හරි දැන් මේ බාලිකාවත් එක්ක මේ අපේ පාසලේ බාලක දරුවා මේ බාලිකාවත් එක්ක යාළු වෙලා කියලා දැනගත්තට පස්සේ ඒ බාලකයා ඇතුළු ඒ කියන්නේ අර අනිත් පාසලේ ඒ බාලිකාවගේ පිටිපස්සෙන් ආපු බාලකයා ඇතුළු ඒ පිරිස එකතු වෙලා මේ බාලකයාට පහර දෙනවා. පහර දුන්නට පස්සේ මේ බාලකයා එයාගේ යහළු මිත්‍රයෝ පිරිස එකතු කරගෙන ගිහලා අර බාලකයාට පහර දෙනවා. අවසානයේ මේ සෙක්ෂන් එකක් නැත්තම් මේ
12 වසරේ පන්ති අතර ඇති වෙච්ච. ඒ කියන්නේ මේ A පාසලේ සහ B පාසලේ මම මේ පාසල වල නම් කියන්නේ නැහැ ගැලපෙන්නේ නැති නිසා A පාසලේ සහ B පාසලේ මේ බාලකයෝ අතර ඇති වෙච්ච ප්‍රශ්නේ අන්තිමේදී මුළු ඉස්කෝල පද්ධතියම ගහගන්න මට්ටමට ගියා. දැන් මොකද්ද මුල? බාලිකා ප්‍රශ්නයක්. දැන් මේක තමයි ලෝකේ ස්වභාවය. දැන් මේ දිහා බලාගෙන ඉන්නකොට මේ සිද්ධි පේනකොටත් අපිට ධර්මය දකින්න පුළුවන්. කොහොමද අපි මේවෙන් ධර්මය දකින්නේ? අද සමහරු කියනවා ඕවා ධර්මයේ ඕවා කොහෙද ධර්මයේ මොන ධර්මද ඔය? නෑ පින්වතුනි එතනත් අපිට ගහින්න ධර්මයක් තියෙනවා. ඡන්දය, ආසාව, කැමැත්ත, බැඳීම කියන එකේ ඕලාරික මට්ටම මේ තියෙන්නේ. මේ අවුලයි මේ තියෙන්නේ. දැන් මේක දකින්න පටන් ගන්නකොට තමයි අපි මේ බැඳීමේ පරාසය හොයන්න පටන් ගන්නේ. බැඳීමේ පරාසය කොච්චරද කියන එක හොයන්න පටන් ගන්න. ඒක හොයාගෙන යනකොට ඒක හොයාගෙන කාලය අරගෙන කාය විවේකේ අරගෙන චිත්ත විවේකයකින් අපි ගැන හොයාගෙන මේ ගැඹුර හොයාගෙන යනකොට තමයි කොච්චරනම් මේ ආසාව කියන එක, බැඳීම කියන එක, ඡන්දය කියන එක, කැමැත්ත කියන එක මොනතරම් ගැඹුරුද කියන අර්ථකථන මතු කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. ඒකට ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ආන්ගේ සාකච්ඡාව පටන් ගන්න තියෙන්නේ මේ කියන මට්ටමේ. අපි එදිනදා ජීවිතය තුළ අපි අත්දකින අවස්ථා සහ අපි එදිනදා ජීවිතය තුළ අපි දකින මේ පෙනෙන ඇහෙන දැනෙන මේ අත්දැකීම් ටිකත් එක්ක අපිට වෙන දේවල් ඔස්සේ අපේ ජීවිත අත්දැකීම් ඔස්සේ අපි ගැඹුරට බහින්න ඕනේ. ආන් එහෙම ගැඹුරට බහින්න පටන් ගන්නකොට තේරෙනවා මේ ලෝකයා කෙරෙහි පුදුම බරකින් අපි ඉන්නේ. මොකද්ද මෙතන බරක් කියලා කියන්නේ? ඒ බරක් විදිහට අපිට දැනෙන්නේ නැහැ පින්වතුනි. දැන් අර දරුවාට අර ස්ත්‍රිය කෙරෙහි මහා බැඳීමක් තිබිච්ච ඒ බැඳීම බරක් කියලා දැනුන්නේ නැහැ නේ ස්ත්‍රිය දකින්න වෙලාවේ. ඒ ස්ත්‍රිය සින්දු කියන වෙලාවේ, එයා ඇවිල්ලා කේක් කවන වෙලාවේ, එයා ඇවිල්ලා පර්ෆියුම් ගහගෙන ඉන වෙලාවේ, ඇවිල්ලා අත ගන්න වෙලාවේ ඒක බරක්, කරදරයක්, අසහනයක් විදිහට දැනුන්නේ නැහැ නේ. ඒ වෙලාවේ මහා පුදුමාකාර සතුටක් එයා වින්දේ. පංචකාම සුවයක් එයා වින්දේ ඒ වෙලාවේ. ඒතකොට අද සමහරු හිතන් ඉන්නවා මේ කාමයේ කියලා කියන්නේ අර ස්ත්‍රී පුරුෂයෝ දෙදෙනෙක් අතර ඇතිවන සංවාසය වගේ මට්ටමින් නෑ පින්වතුනි. ඊට එහා මේක විග්‍රහ වෙන්න ඕනේ. ඒ මට්ටමත් කාමයේම තමයි. ඒ කාමයේම තියෙන ඕලාරික මට්ටම්. මේ ඇහැට පේන ඇහෙන් රූප රමණය කිරීමම කාම වැඩපිළිවෙලක්. කනෙන් ශබ්ද රමණය කිරීමම කාම වැඩපිළිවෙලක්. එතකොට මේ කාම වැඩපිළිවෙල, ඒ කියන්නේ මේ පංචකාම වැඩපිළිවෙලම අපි හොඳට හොයාගෙන යන්න ඕනේ. මෙන්න මේ කාමය සොයන, කාමයේ තියෙන ගැටලුව අවබෝධ කරන කට්ටිය තමයි කාමයේ ආදීනව, නෙක්ඛම්ම ආනිසංස දකින්න. ඒ කියන්නේ මේ දේවල් වලට බැඳිලා වැඩක් නැහැ. මේ ලෝකයට බැඳිලා තේරුමක් නැහැ. මේ ගෙවල් දොරවල්, යාන වාහන, දරුවෝ, ඊට පස්සේ අම්මා තාත්තා, අයියා අක්කා, නංගි මල්ලි, මේ හැමෝමත් එක්ක තියෙන මම හදාගන්න බන්ධනය තුල මට එන්නේ අසහනයක්. මේ හැමෝමත් එක්ක මම හදාගන්න මහා බැඳීම් තුල මට එන්නේ 1000ක්. මේ හදාගන්න මේ බැඳීම් මේව තුල මට එන්නේ අසහනයක් 1000ක් කියලා දැනෙන කෙනාට ඒ මට්ටමින් ආසාව දුරු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයා දැන් බැඳෙන්නේ නැහැ කාටවත්. එයා දන්නවා මේවට බැඳුනොත් තමයි මට දුක. මේවා කෙරෙහි ඇලුනොත් තමයි මට දුක. දැන් මේක තේරුම් ගන්න කෙනා මෙතන නතර වෙලා හරියන්නේත් නැහැ. මෙතනින් තව ගැඹුරට යන්න ඕනේ. මෙතනින් තව ගැඹුරට යන්න නම් මේ මට්ටම අත්දකින්නත් ඕනේ. මේ මට්ටම අත්දැකීම හේවත් මේ ගෙවල් දොරවල් වලට, යාන වාහන වලට, ඉඩකඩම් වලට, නැත්තම් ඉඩකඩම්, වන්සල්, විහෙර විහාර, ආරණ්‍ය, අරව මේවා මේ මොකකටවත් බැඳිලා ඇති වැඩක් නැහැ. මේ එකකින්වත් මම බලාපොරොත්තු වෙන සියල්ල මට හම්බ වෙන්නේ නැහැ. මේක ඇතුලේ ඇති හරයක් නැහැ කියලා තේරෙනකොට පින්වතුනි හිත පුදුමාකාර විදිහට නිශ්චල වෙන්න පටන් ගන්නවා. ඒ නිශ්චලත්වය, ඒ නිවීම, ඒක ඇවිල්ලා ලෝකය තුල නිවීම. හැබැයි පින්වතුනි ලෝකයෙන් එතර වෙන නිවීමට, ලෝකයෙන් එතර වීම කියන නිවීමට ඔයතනින් එහාට තව විග්‍රහය ගැඹුරුයි. ඒ විග්‍රහය හොයාගෙන යන්න මේ මට්ටම අපිට මුලින්ම ඕනේ. ඒ මට්ටම තමයි දැන් ගාමිණී බමුණ ඇවිල්ලා කෙලින්ම ගැඹුරු ධර්මයේ නෙමෙයි අහන්නේ. බුදුහාමුදුරනේ මට කෙලින්ම ශාසනයේ කෙලවර ගැඹුරම කියන්න, එකපාර කියන්න කියලා නෙමෙයි ඉල්ලන්නේ. මට තේරෙන තැනින් කියලා දෙන්න බුදුහාමුදුරනේ කියලා කිව්වා. මම කැමතියි මේක දැනගන්න, මට මේක පටන් ගන්න, මේක තේරුම් ගන්න, උගන්වන්න, ඒකට මට ධර්මය පෙන්වන්න කියලා කිව්වට පස්සේ තමයි බුදු පියාණන් වහන්සේ මුලින්ම ගාමිණීට තේරෙන මට්ටමින් දුක විග්‍රහ කරලා දුන්නා. ගාමිණීට සහ දැන් මේ සූත්‍ර කිව්වම අද ඕන කෙනෙක්ට ටක් ගාලා මේ සූත්‍රය අල්ල ගන්න පුළුවන්.
මේ සූත්‍රය විවරණය කරගන්න පුළුවන්. මේ කියන අදහස ටක් ගාලා තේරෙනවා. බැඳීමනේ දුකට මුල. ටක් ගාලා ඒ අර්ථය ගන්න පුළුවන්. මේවට බැඳිලා වැඩක් නැහැ. දැන් මේ සූත්‍රය කියපු ගමන් ගොඩක් දෙනෙක් ගන්න අදහස තමයි. ඇත්ත තමයි. මේවට බැඳිලා වැඩක් නැහැ. කිසිම දෙයකට හරයක් නැහැ බැඳිලා. තේරුමක් නැහැ. මේව වැඩක් නැහැ. මේ අර්ථයෙන් ගන්නවා. මේ අර්ථය හරියටම හරි මේක ගන්න ඕනේ. හැබැයි ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සාරාසංක කල්පලක්ෂයක් ඊටත් පෙර සූවිසි අසංක කල්පලක්ෂයක් මනෝ ප්‍රනිදාන, වචී ප්‍රනිදාන, කාය ප්‍රනිදාන පූර්ණේ කරන්නේ මේ අපිට මේ සරලව තේරුම් ගන්න පුළුවන් මට්ටමින් දුක විග්‍රහ කරන්න විතරක් එහෙම නෙමෙයි පින්වතුනි. මේ කියන කතාව අද මේ ලෝකේ ඕන කෙනෙක්ට තේරෙනවා. මේක කියපු ගමන් මේ ලෝකේ ඉන්න ඕන කෙනෙක් ටක් ගාලා මේ කතාවට අල්ල ගන්න පුළුවන්. මේක හොඳට එක්ස්ප්ලেইন කරලා දුන්නොත් එදිනදා ජීවිතයේ අත්දැකීමට දාලා ඉවරලා මේක කියලා දුන්නොත් මේ මට්ටමේ විග්‍රහ කරන බන්ධනයේ අවුලක් තියෙනවා කියන එක ලස්සනට අල්ලන්න පුළුවන්. දැන් ඒ අල්ල ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒක දැනෙන තේරෙන කෙනෙක් ඉන්නවා නම් බැඳීමේ ගැඹුර තව අපි හොයන්න ඕනේ. අපි හිතුවට මේ මට්ටමින් තමයි අපේ බැඳීම තියෙන්නේ. මේ බැඳීම දැන් අපි අතාරින්න ඕනේ. අතෑරලා හිටියාම හරි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ පින්වතුනි. මොකද අපි ගෙවල් වලට යාන වාහන වලට දරුවන්ට ඉඩකඩම් වලට මේ දේවල් වලට තියෙන බැඳීම අතෑරියා කියලා ඊට පස්සේ අපි බොහොම හොඳට උපේක්ෂා වෙච්ච මනසකින් ජීවත් වෙනවා. දැන් ඒක නරක එකක් නෙමෙයි. පාරමී ධර්ම වල තියෙන උපේක්ෂා පාරමිතාව කියලා එකක්. ඔය උපේක්ෂා පාරමිතාව විග්‍රහ කරලා මට මතකයි ලෝමහංස ජාතකයේ ඒ තියෙනවා. තව ජාතක කතා රාශියක් තියෙනවා. ඒක ජාතක කතාවක තියෙනවා. තථාගතයන් වහන්සේ බෝධිසත්ව සම්භාර ධර්මයන් පූර්ණේ කරන අවධියේදී උන්වහන්සේ මේ ගුණ පූර්ණේ කරගෙන අවධියේදී උන්වහන්සේ තාපසයෙක් විදිහට ගහක් මුල භාවනා යෝගීව සිටිනකොට ගමක හිටපු කොල්ල කුරුටු ටිකක් ඇවිල්ලා කනේ ඇබ ගහනවා, කනේ කෝටු ගහනවා, නහයට මේ නහයට උල් ගහන්න පටන් ගන්නවා, ඇස් අදින්න පටන් ගන්නවා, දසවද දෙනවා බෝධිසත්වයන් වහන්සේට. හැබැයි බෝධිසත්වයන් වහන්සේ ඒ සියල්ල ඉවසාගෙන ඉන්නවා. ඒ සියල්ලම මහා උපේක්ෂාවකින් දරාගෙන ඉන්නවා. ඒ වෙලාවේ අංශු මාත්‍රයකින්වත් අර පිරිසත් එක්ක ගැටෙන්නේ නැතුව ඒ මහා ගුණයකින් වැඩ ඉන්නවා ඒ වෙලාවේ. එහෙම උපේක්ෂා පාරමිතාව ඒ නිශ්චලතාවය දිනු කරගෙන ආපු මහා උත්තමයා බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ සසරින් එතර වීම පිණිස විදර්ශනා උපේක්ෂාවක් දේශනා කරනවා. දැන් විදර්ශනා උපේක්ෂාව හේවත් විනිවිද දකින්න නුවණ පහල කරන ධර්මයන්ම විනිවිද දකින්න නුවණ පහල කරගන්නට නම් බොහෝම පැහැදිලිව උපේක්ෂාවට පත්වීම කියන එක අත්‍යවශ්‍යයි. කියන්නේ දිනදා ජීවිතය තුළ නිශ්චලව ඉන්න පුළුවන් හැකියාව, නිහඬ වෙන්න පුළුවන් හැකියාව, සම වෙන්න පුළුවන් හැකියාව, විසම පරිසරයන් තුළ සමව වසන්න පුළුවන් හැකියාව, රණකාමී පරිසරය තුළ අරණක් වගේ ඉන්න පුළුවන් හැකියාව, අපේක්ෂා ගහන පරිසරයේ අපේක්ෂාවන්ගෙන් තොරව උපේක්ෂා සහගතව ඉන්න පුළුවන් හැකියාව අපි දියුණු කළ යුතුයි. ඒක දිනු කරන්නත් අපිට ධර්මය සාකච්ඡා කරමින් මේ කාමයේ ආදීනව නෙක්ඛම්ම ආනිසංස දැකීම. දානයේ වටිනාකම අත්හැරීම කියන ගුණය හරියට තේරුම් ගත යුතුයි. සීලය හෙවත් කායික වාචික සංවරය පිළිබඳ මනසේ අපි තේරුම් අවබෝධ කරගත යුතුයි. ඒ වගේම තමයි සග්ග කතාව. සග්ග කියන්නේ දේව ගුණය. දිව්‍ය ලෝකේ යන්න හෝ නොයන්න දේව ගුණය වැඩි යුතුයමයි. ඒ තමයි පවට ලැජ්ජා බය. සග්ග කතාව මනසේ මතු කරගත යුතුයි. දාන කතාව, සීල කතාව, සග්ග කතාව. පවට ලැජ්ජා බය මුල් කරගත්ත දේව ගුණ මානසිකත්වය. දාන කතා, සීල කතා, සග්ග කතාවෙන් පෝෂණය වෙන කෙනා තවාහ ගන්න ඕනේ කතාවක්. ඒ තමයි කාමයේ ආදීනව නෙක්ඛම්ම ආනිසංස. අද අපි මේ විඳින විශාල කරදර ටිකක් තියෙන්නේ අපි මේ වස්තු අපේ කොරන් ඉන්න නිසා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දැසි දස්සෝ දරු මල්ලෝ අනම්මනම් ඔක්කොම කරේ තියාගෙන ඉන්න නිසා. දැන් මේකට පුංචි කතාවක් කියන්නම්. ඔය මේක එදිනදා ජීවිතය තුළින් අත්දකින්න ඕන නිසා සහ මේවා මේක හැමදාම මේ එකම කතාව වගේ. නමුත් මේ කතාව විවිධාකාර පැතිවලින් කියන්නේ මේ ඔස්සේම තමයි අපි ධර්ම න්‍යායයේ ගැඹුරට ධර්ම න්‍යායයේ තියෙන ගැඹුර ප්‍රතිවේධ කර ගැනීම පිණිස අපි ධර්මයේ සාකච්ඡා කිරීම තුළ අපි ගැඹුරට යන්නේ මේ කාරණා සියල්ල මුල් කරගෙන. මේ හැම කතාවක් ඔස්සේම කියන්නේ දාන කතාවම අවසානයේදී විමෝක්ෂ කතාවට අපිට ගේන්න පුළුවන්. සීල කතාවම විමෝක්ෂ කතාවට ගේන්න පුළුවන්. සග්ග කතාවම විමෝක්ෂ කතාවට ගේන්න පුළුවන්. කාමයේ ආදීනව දැකීම, නෙක්ඛම්ම ආනිසංස දැකීම කියන එකම විමෝක්ෂ කතාවට ගේන්න පුළුවන්. එතකොට දාන සීල සග්ග දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයේ ආදීනව දැකීම, නෙක්ඛම්ම ආනිසංස දැකීම කියන කතාව දකින්න කෙනා දැකිය යුතු ඊළඟට ගැඹුරු කතාව තමයි විමෝක්ෂය නැත්නම් විමුක්තිය.
සංසාර විමුක්තිය අවබෝධ කර ගැනීම කියන එක. ඒ විමෝක්ෂ කතාවට දාන කතාව, සීල කතාව, සග්ග කතාව, කාම ආදීන දැකීම, නෙක්ඛම්යානිසංස දැකීම කියන මේ සමස්තයම උපකාර කරගෙන අර ගැඹුර අපි අල්ල ගන්න ඕනේ. ඒ ගැඹුර අල්ල ගන්න මනස පුදුමාකාර විදිහට අපි විවෘත කරන්න ඕනේ. අපිට තේරිච්ච මට්ටමින් අපි දැන් මම නම් දැන් මේ කිසි දෙයකට බැඳෙන්නේ නැහැ නේ. මම මේවට බැඳෙන්නේ නැහැ. මොකද මේවට බැඳිලා වැඩක් නැහැ. මේවට බැඳිලා තේරුමක් නැහැ කියලා අපිට උපේක්ෂා සහගතව ඉන්න පුළුවන්. ඒ උපේක්ෂා සහගතව ඉන්න එක බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්නත් කලින් තිබ්බ එකක්. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්නත් කලින් මිනිස්සු හොඳට උපේක්ෂා සහගතව හිටියා. ඒ උපේක්ෂා සහගත වැඩපිළිවෙල තුල දැහැන් වැඩුවා. ඒ උපේක්ෂා සහගත වැඩපිළිවෙල විවිධාකාර ප්‍රතිපදාවන් ඔස්සේ මනස සමතුලිත කරගෙන හිටියා. හැබැයි මනස සමතුලිත කරගෙන හිටියට මනසින්ම නිදහස් වෙන නුවණ තිබ්බේ නෑ එතන. ආන්ගේ මනසින්ම නිදහස් වෙන නුවණ තමයි විමෝක්ෂ ප්‍රඥාව හෙවත් ආර්ය ප්‍රඥාව. ආර්ය ප්‍රඥාව මතු කරගන්න මේ අනුපූර කතාව හරියටම අපි අල්ල ගන්න ඕනේ. තක්කෙටම විග්‍රහ කරගන්න ඕනේ තේරෙන භාෂාවෙන් කියනවනම්. දැන් මේක තක්කෙටම තේරෙන භාෂාවෙන් විග්‍රහ කරගන්න යනකොට හරියටම විග්‍රහ කරගන්න යනකොට අපි අපේ ජීවිතයත් එක්කයි ධර්මයේ කතා කරන්න ඕනේ. ජීවිතයත් එක්ක ධර්මයේ කතා කරන තරමටම ජීවිතයයි ධර්මයයි එකක් වෙන තරමටම අපිට මේ කාරණාවේ ගැඹුර විමර්ශනය කරගන්න අපි ගාව තියෙන්න ඕනේ හොඳ විවෘත මානසිකත්වයක්, විවෘත වීමේ හැකියාවක්. මම අර ඉස්සෙල්ලා කියපු කතාවට පුංචි උදාහරණයක් කියන්නම්. අර අපි දේවල් කරේ තියාගෙන ඉන්නවා කියන කතාව. දවසක් එක ස්වාමින් වහන්සේලා දෙන්නේ ගමනක් යනවලු පින්වතුනි. උන්වහන්සේලා දෙන්නම ගමනේ යනකොට ගුරු හාමුදුරුවෝ ගෝල හාමුදුරුවෝ. ගමනේ යනකොට උන්වහන්සේලාට සිද්ධ වෙනවා පින්වතුනි මේ එතර වෙන්න ගංගාවකින්. ගංගාවකින් එතර වෙන්න සිද්ධ වෙච්ච වෙලාව මේ ගඟින් එතර වෙන්න සිද්ධ වෙච්ච වෙලාවේ ගඟින් එතර වෙන්න විදිහක් නැහැ. නැතුව මෙගොඩ බලාගෙන ඉන්නවා කාන්තාවක්. මොකද ගඟේ වතුර පාර ටිකක් සැරයි. සාමාන්‍ය කාන්තාවක් නෙමෙයි ගැබිනි කාන්තාවක්. දැන් මේ කාන්තාව මෙගොඩ බලාගෙන ඉන්නකොට අර ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා අර කාන්තාවගෙන් අහනවා නැගණිය කුමක්ද කාරණාව? එතර වෙන්නද බලාගෙන ඉන්නේ. එහෙමයි හාමුදුරුවනේ ගඟේ වතුර පාර සැරයි මම මේ ඉන්න තත්ත්වයේ උඩ මට එතර වෙන්නත් බෑ. මට ඒගොඩට යන්න හරි අමාරුයි. මම මේ වතුර පාර ටිකක් අඩු වෙනකන් ඉන්නේ. අඩු වුණාට පස්සේ හිමින් ඒගොඩ වෙනවා කියලා කිව්වා. කිව්වට පස්සේ අර හාමුදුරුවෝ ටිකක් වෙලා ඉඳලා අහනවා ඔබතුමීට ප්‍රශ්නයක් නැත්තම් මට පුළුවන් ඔබතුමිය ඒගොඩ කරන්න. එතකොට අර අම්මත් කියනවා අනේ හාමුදුරනේ කොච්චර දෙයක්ද මට මේ ඒගොඩට ය아가න්න බැරුවයි මම මේ ඉන්නේ. ඔබ වහන්සේට උදව් කරන්න පුළුවන් නම් ඉතාම උපකාරයි. ඒක ඉතාම වටින මට මේ වෙලාව කරන ලොකු උපකාරයක්. හොඳයි කියලා අර ස්වාමින් වහන්සේ සිවුරේ හදාගෙන තමන්ගේ පාත්‍රයේ අරි මේවා කරගෙන ඒ සිවුර නැවත සකස් කරගෙන වතුරට බැහැලා අර කාන්තාවත් කරේ තියාගෙන පීනුවා. ඒගොඩටම පීනුවා. පීනලා ඒගොඩ කළා. දැන් මුන්නහන්සේගේ පිටිපස්සෙන් අර ගෝල ස්වාමින් වහන්සේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේත් පීනලා ඒගොඩ වුණා. ඒගොඩ වුණාට පස්සේ දැන් කාන්තාව මේ පැත්තට ගියා. අනිත් දෙනම ඒ කියන්නේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ මේ පැත්තට ගියා. ආරාමෙට ගියා. දැන් ආරාමෙට ගියපු දවසේ ඉඳලා අර පොඩි හාමුදුරුවෝ උදෑසන සහ සවස් කාලේ ලොකු හාමුදුරුවන් වහන්සේට අප උපස්ථාන කරනකොට මේ ගිලන්පසේ එකම ගෙනත් දෙනකොට ඒක නිකන් අර ඕනෑවට එපාවට මෙහෙම වගේ නිකන් ඕන්නම් බොන්න වගේ නිකන් අර නුරුස්සනා මානසිකත්වයකින් ගැටෙන ස්වභාවයකින් තමයි දැන් මේ ගිලන්පසේක පවා තියලා යන්නේ. දැන් ලොකු හාමුදුරුවන්ට ටික දවසක් මෙයාගේ මේ චර්යාව දිහා බලාගෙන ඉන්නකොට ලොකු හාමුදුරුවන්ට තේරුණා මොකක් හරි අවුලක් තියෙනවා. පොඩි මොකක් හරි කුහලකින් තමයි පොඩි හාමුදුරුවෝ ඉන්නේ. මොකද්ද ප්‍රශ්නේ කියලා අහන්න ඕනි කියලා. ටික දවසක් ගිහිල්ලා අහනවා පොඩි නම මොකද පොඩි නම? මාත් එක්ක මොකක් හරි ප්‍රශ්නකින් ඉන්නේ. මාත් එක්ක ගැටෙලාද ඉන්නේ. මොකද්ද? මගේ අතින් වැරද්දක් වුණා නම් කියන්න. මම ඒ වැරද්ද හදා ගන්න ඕනේ. කියන්න මගේ අතින් මොකක් හරි වැරද්දක් වුණා නම් කියන්න. මට සමා වෙන්න. මගේ අතින් වැරද්දක් වුණා නම් කියන්න කියලා කියනවා. ඒ වෙලාවේ අර පොඩි හාමුදුරුවෝ කියනවා ඔව් වැරද්දක් වුණා තමයි. නිකන් අර සැරට වගේ. ඒක අහනවා මොකද්ද පොඩි නම මගේ අතින් වෙච්ච වැරද්ද? දැන් දවස් කිහිපයකට කලින් අර ගංගාව ගාවදී ගඟේ එගොඩ හිටපු කාන්තාවක් කරේ තියාගෙන මෙගොඩ කළානේ. ඒ කරපු අසමජ්ජාති වැඩේට මට හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ. ගැළපෙන වැඩක්ද භික්ෂුවක් විදිහට ඒ කළේ? කිසිම ගැළපෙන්නේ නැති වැඩක් ඒ කළේ කියලා බැනගෙන යන්න ගත්තා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ ටිකක් වෙලා ඉඳලා ඉවරලා ඒ ටික ඔක්කොම අහගෙන ඉඳලා ඉවරලා hina වෙලා කියනවා පොඩි හාමුදුරනේ මගේ අතින් හිත රිදවීමක් වුණා නම් බලන්න මේ ගුරුවරුන්ගේ තියෙන වටිනාකම. මගේ අතින් හිත රිදවීමක් වුණා නම් ඔබගේ හිත කැඩුණා නම් මට සමා වෙන්න. මට පේන විදිහට මම එදා ඒ කාන්තාව එගොඩින් කරේ තියාගෙන මෙගොඩින් එතර කරලා ආවා. හැබැයි ඔබ වහන්සේ මට පේන විදිහට ඔබ වහන්සේ තාම මේ කාන්තාව කරේ තියාගෙන ඉන්නවා.
විතරක් නෙමේ ඒ සිද්ධියත් එක්ක පුදුම විදිහට ගැටි ඉන්නේ ඔබ වහන්සේ දැන්. දැන් මේ කතාව කිව්වහම තමයි පොඩි හාමුදුරන්ගේ හිතේ අවුල තේරුනේ. එයා මේ අතීත සිද්ධි දරාගෙන ඒකෙන් විඳවනවා කියන එක තේරුනේ ඒ වෙලාවේ. පින්වතුනි හොඳට තෝරගන්න දැන් මේ බුදු පියාණන් වහන්සේ හරිය ලස්සනට මේ උන්වහන්සේගේ ඉගැන්වීම කියන එක ඉතාම උත්කෘෂ්ටයි. ඒක දැනෙන්න උන්වහන්සේත් එක්ක ඉන්න ඕනේ. අපි මේ පෙරදහමත් එක්ක ඉන්න ඕනේ. උන්වහන්සේගේ මේ ධර්මයත් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ. ඒ ධර්මයේම ජීවිතේ කරගන්න ඕනේ. ඒ ධර්මයේම ගුරුවරයා කරගන්න ඕනේ. ඒ ධර්මයත් එක්කම ඉන්න ඕනේ. ඒ ඉන්නකොට තේරෙනවා දැන් මේ බුදුහාමුදුරුවෝ අර පටිච්ච සමුප්පාදය, ප ဋ ාණය වගේ වචන දාලා මේ වෙලාවේ කියන්නේ මේ වෙලාවේ මේ බොහෝම සරලව එදිනදා ජීවන අත්දැකීමකින් තමයි ඇල්ලුවේ. අල්ලගෙන ගෙනාව ගාමිණීව ගැඹුරට. දුකේ ගැඹුර විග්‍රහ කරලා දෙන්න ගාමිණීට තේරෙන මට්ටමේ මුලින්ම දුක පෙන්නලා දුන්නා. දැන් ඒ වගේ ඒ ශාස්ත්‍රූන් වහන්සේව ගුරුවරයා කරගත්ත ශ්‍රාවක પરම්පරාවටත් පුළුවන් වෙන්න ඕනේ මේ වැඩේ කරන්න. ඒ කියන්නේ ශ්‍රාවකයාට දුකේ අවබෝධ කරගෙන මුලින්ම දුක Tamanට දැනෙන මට්ටමේ හැමෝම දුක කතා කරන්නේ, අසහනය කතා කරන්නේ, දාහය ගැන කතා කරන්නේ. Tamanට දැනෙන මට්ටමෙන් පටන් අරන් Taman නොදන්නා මට්ටමේ තියෙන දුක්ඛ විග්‍රහයට, ඒ කියන්නේ ආර්ය දුක්ඛ විග්‍රහයට ගෙනියන්න උදව් කරන්න ඕනේ. මේක ලස්සනට විග්‍රහ කරනවා යමක ප්‍රකරණයේ සත්‍ය යමකේ මෙන්න මේ විදිහ අර්ථයක් තියෙනවා. ඒ තමයි පින්වතුනි කායික දුක්ඛය මානසික දුක්ඛය තබා සෙස්සාර්ය දුක්ඛයයි කියලා. යමෙක් ආර්ය දුක්ඛය මනසේ අවබෝධ කරනවාද හේයට මානසික දුක්ඛයත් වැටහේ කායික දුක්ඛයත් වැටහේ කියලා. ඒකට මෙතන ලොකු අර්ථයක් තියෙනවා. අපි හැමෝටම ටක් ගාලා දැන් මේ ගාමිණීට කිව්වා වගේ අපි හැමෝටම තේරෙන දුක් මට්ටම තමයි ආසාව නිසා දුකයි. ආසාව තමයි දුකට හේතුව. කියපු ගමන් අපි හැමෝටම තේරෙනවා කායික මානසික දුක් ටික. හැබැයි අපිට අල්ලන්න අමාරු. ඉතාම තීව්‍ර ඥානයකින් අල්ලගන්න ඕනේ දුක්ඛය තමයි ආර්ය දුක්ඛය. ඒ දුක්ඛය අල්ලන්න පටන් ගන්නේ කායික දුක සහ මානසික දුකෙන්. මොකද කායික දුක සහ මානසික දුක දැනෙන ප්‍රඥාවන්ත පිරිස හොයනවා මේ දුකේ ගැඹුර, මේ දුකේ කෙලවර. ආන්ගේ කෙලවර හොයන්න යනකොට බොහොම පැහැදිලිව කායික සහ මානසික දුක් පිළිබඳව විවරණයක් අවශ්‍යයි. දැන් මෙතන බොහොම පැහැදිලිව මානසික දුක විග්‍රහ කරනවා. මොකද්ද මානසික දුක? මේ දේවල් වලට බැඳුනහම, මනසින් බැඳුනහම දුකයි කියන එක. හැබැයි කායික වශයෙන් දැනෙන දුකක්, මානසික වශයෙන් දැනෙන දුක දෙකම අභිභවපු තැනකින් තමයි ආර්ය දුක්ඛය විග්‍රහ වෙන්නේ. ඒ කියන්නේ මනසම දුකක් කියන තැන අවබෝධ කරන එක. ඒක ප්‍රඥා ගෝචරයි. පඤ්ඤාවත්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤ. මෙතෙන්ට එන්නේ පින්වතුනි අනුපූර්ව. මේ අවබෝධයට එන්නේ අනුපූර්ව. ඒ අනුපූර්ව එන්නේ. ඇයි මේක අනුපූර්වයි කියන්නේ? දුක දැනෙන්නේ නැති කෙනෙක්ට, දුක ගැන හොයන්නේ නැති කෙනෙක්ට, දුක ගැන පෙර නොඇසූ ඉරු අවබෝධය පිළිබඳ ගෞරවයකින් සද්ධාවකින් මගේ බුදුහාමුදුරුවෝ මට තේරෙන දුකට එහා ගියපු දුකක් විග්‍රහ කරනවා කියන සද්ධාවෙන් තොරව මේක අල්ලන්න බෑ පින්වතුනි. ඒකයි දසවස්තුක සම්මා දිට්ඨියේ මෙලවත් පරලවත් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළ ශ්‍රමණ බ්‍රහ්මණයෝ ඇත කියන තැන කෙලවරේම ඉන්නේ බුදු පියාණන් වහන්සේ. ඒ බුදුහාමුදුරුවෝ පෙන්වන දුක මට තේරෙන දුකට එහා ගියපු තැනකින් විග්‍රහ වෙන්නේ කියන සද්ධාව තුළ තමයි අපි බුද්ධ වචනේ තියෙන ගැඹුර මතු කරගන්න පටන් ගන්න. ඒ සද්ධාව නැතුව අපිට මේක මතු කරන්න බෑ. ඒ සද්ධාව නොමැතිකම නිසා, ඒ ගෞරවය නොමැතිකම නිසාම අපි අපිට ඕනේ මට්ටමේ රැඳිලා හිටියොත් අපි දන්න මට්ටමින් දුක කතා කරගෙන ඒක සාර්ථක නෑ. ආයි අපි ඉන්නේ සත්‍ය දකින, යථාර්ථය දැනගන්න, දැකගන්න විනිවිද දකින නුවණක් එක්ක නෙමෙයි. අපි ආයි ඉන්නේ අපිට තේරිච්ච මට්ටමක අපි දන්න එකක්ම ආයි දරාගෙන. ඒ දරාගෙන ඉන්න මට්ටම් බොහෝ වෙලාවට එක්ක කාමසුකල්ලිකාණ යෝගේ නැත්නම් අත්තකලම දාන යෝගේම තමයි ආයි ඉන්නේ. දැන් මේ යෝග දෙකම අතික්‍රමණය කරන්න නම් අපි අනුපූර්ව ප්‍රතිපදාව දියුණු කළ යුතුයි. අපේ ප්‍රතිපදාව අපි තීව්‍ර කළ යුතුයි. අපි ඒකට කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන්, ධර්මය සාකච්ඡා කරමින්, ධර්මය ශ්‍රවණය කරමින්, ධර්මය පිළිබඳ මනා පරිචයකින්, මනා අවබෝධයකින් ධර්මය පිළිබඳව අවබෝධ කර ගැනීම කියන කාරණාවෙන්ම අපි ධර්මය සාකච්ඡා කළ යුතුයි. ඒ කතා කරන්න තියෙන ආයි අපි ගැන. අපේ වැඩපිළිවෙල ගැන. ආන්ගේ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන්න යනකොට තමයි ඒකට බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාද ධර්මය, ආයතන විග්‍රහය, ස්කන්ධ විග්‍රහය, ධාතු විග්‍රහය, ඊට පස්සේ ප ဋ ාණය, අභිධර්මය
මේ හැම පැත්තක්ම විනය සූත්‍ර අභිධර්ම මේ හැම පැත්තකින්ම අවසානයේදී මේ පැවැත්මේ කෙලෙස් ප්‍රශ්නය පැවැත්ම විවරණය කරලා දෙන මේ සමස්ත ධර්මතා ටික විවරණය කරලා දෙන සමස්ත යථා ධර්මය විවර කරලා දෙන අවබෝධය තමයි ඔය හැම තැනකින්ම මතු කරලා තියෙන්නේ. එතකොට ඔය පරියායන් හරියට අටලව අල්ලගත්තේ නැත්නම් ඔය පරියායන් මනසේ ධර්ම සාකච්ඡාව තුළ ප්‍රශ්න කරමින් සාකච්ඡා කරමින් විවරණය කරගෙන ගියේ නැත්නම් අපි බොහෝ වෙලාවට අසරණ වෙනවා. ඒක පින්වතුනි දැන් මම අද දකින කතාවක් තමයි අපි ධර්මදේශනා කරන්න ඇවිල්ලා මෙතන පරියායන් ටිකක් දිගාරිනවා. මොකක් හරි පරියායක් කියනවා. ඒ පරියාය අහන ඔබ ඒ පරියාය ගැඹුර හරියට සංස්පර්ශ නොකළොත් එහෙම මතු පිටින් අල්ලලා තමන්ට තේරිච්ච මට්ටමකින් ඒක දරාගෙන ඉවරලා එතන නතර වෙන එක තමන්ට කරගන්න ලොකු අවුලක්. ඒක එහෙම නොවෙන්න තියෙන්න ඕන එකම කාරණාව තමයි ශාස්ත්‍රෝ සද්ධාව. බුදුහාමුදුරුවෝ කෙරෙහි සද්ධාවෙන් මට මේ තේරෙන ධර්මපරියාය මට දැන් තේරෙන මට්ටමට වැඩිය තව ගැඹුරු වෙනවා. ඒක ගැඹුරුයි කියන ගෞරවය. මේක හොයන්න ඕනි. එතකොට එනවා ධර්ම රසය මුල් කරගෙන ධර්මය විමර්ශනය කිරීමේ ධර්මය පරේෂණය කිරීමේ කැමැත්ත. අපි ඒකට කියනවා විමර්ශා ඉර්ධිපාදය. මොකද දැන් මේ ගෞරව ගුණයක් එක්ක විමර්ශා ඉර්ධිපාදේ නැතුව මේ වැඩේ කරන්න බෑ. ධර්ම පරේෂණය කියන එක වෙන්නේ නැහැ. දැන් එතකොට හොඳට ගන්න මේ සූත්‍රයට අදාළව සංසාරයට හේතුව ඡන්දය. පැවැත්මට හේතුව ඡන්දය. කැමැත්ත ආසාව. දැන් සංසාරයෙන් එතර වෙන්නත් තියෙන්න ඕනේ ඡන්දයක්. එතකොට ආන්ගේ ඡන්දයට කියනවා ඡන්ද ඉර්ධිපාදය. දැන් හොඳට අහගන්න. සසරට අදාළව ඡන්දය නැත්නම් ආසාව නැත්නම් කැමැත්ත අපි විග්‍රහ කරනකොට අංගුත්තර සංයුත්ත නිකායේ තියෙන එක සූත්‍රයක් ආශ්‍රව සූත්‍රය. ඒක විග්‍රහ කරනවා මෙන්න මේ විදිහට ආශ්‍රව. ditthyaසව, කාමාසව, භවාසව, අවිද්‍යාසව. මේ කියන්නේ ditthිය කෙරෙහි ආසාව, භවය කෙරෙහි ආසාව, කාමය කෙරෙහි ආසාව, අවිද්‍යාව කෙරෙහි ආසාව. තේරෙන භාෂාවෙන් ආශ්‍රවය කියන්නේ ආසාව කියන එක. මේ සිංහල වචනේ තියෙන ආසාව කියන එක. ආශ්‍රවය. දැන් මේ ආශ්‍රවයේ ගෙවීම පිණිස, ආශ්‍රවය වැයවීම පිණිස, ආශ්‍රවය ප්‍රහීන කිරීම පිණිස, ආශ්‍රවක්ෂය කිරීම පිණිස වැඩෙන්න ඕනේ පින්වතුනි ආශ්‍රව ගෙවීමේ කැමැත්ත. ආන්ගේ කැමැත්තට ධර්මයේ දෙන වචනේ තමයි ඡන්ද ඉර්ධිපාදය. ඒක තනියෙන් කරන්න බෑ. ඡන්ද ඉර්ධිපාදයට එක්ක වැඩෙන්න ඕනේ චිත්තය. ඒ කියන්නේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හිත මෙහෙයවන්න ඕනේ. තමන් මෙහෙය වෙන්න ඕනේ ධර්ම අවබෝධය පිණිසම චිත්ත ඉර්ධිපාදය වැඩි යුතුයි. ඒ උදෙසා වීරය කළ යුතුයි. නිකන් හිටියට මේක හම්බ වෙන්නේ නැහැ. හොයන්න ඕනේ. ඡන්ද චිත්ත විරිය ඊළඟට තියෙනවා විමංශා ඉර්ධිපාදය. විමසීම කියන කාරණාව. ධර්මතාවය තමා තුළ ගොඩනැගෙන මේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ තමන්ගේ පැත්තෙන් විමසන්න පටන් ගන්න වැඩපිළිවෙල. ආන්ගේ ඡන්ද චිත්ත විරිය විමංශා කියන ධර්මතා ඒ උගන්වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මේ උගන්වන සතර ඉර්ධිපාදයන් කෙනෙක් දිනු කරන්න පටන් ගත්තොත් ඒ පරියාය අල්ලගෙන ඒ ඔස්සේ දිනු කරන්න පටන් ගත්තොත් එයාට මේ ආයතන ධාතු පටිච්චසමුප්පාදවල තියෙන ගැඹුර මනසේ අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. කාමාසව, භවාසව, අවිද්‍යාසව, ditthyaසව කියන මේ සමස්ත ආසව ධර්මයන් පිළිබඳ මනාව විවරණය කර ගැනීමක් ලැබෙනවා. පිටුතුනි ආසාව කියන්නේ කැමැත්ත. කාමයට තියෙන කැමැත්ත. භවයට තියෙන කැමැත්ත. ඊට පස්සේ භව පැවැත්ම පවත්වා ගැනීමේ කැමැත්ත. ඊට පස්සේ ditthිය වරද්දාගත දෘෂ්ටියට තියෙන කැමැත්ත. මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටියට සත්‍යය හරි කැමැති. මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්වහම මේ අර්ථය විවරණය කරගන්න ඕනේ හරියට ධර්ම සාකච්ඡාව තුළ. මේ දෘෂ්ටි සහ මේ පැවැත්ම කෙරෙහි තියෙන මහා කැමැත්ත තමයි ආශ්‍රවය. ඊළඟට පැවැත්මේ ඇත්ත ඇතිසැටියෙන් නොදන්නාකම හේවත් අඥානකමට තියෙන කැමැත්ත. මෙන්න මෙතන තමයි දරුණුම අවුල තියෙන්නේ. මේක තමයි අපිට අහුවෙන්නේ නැතිම අවුල. අපි හැමෝම මේ පැවැත්ම ඇත්ත දන්නේ නැහැ. මේ ලෝකයේ ඇත්ත දන්නේ නැහැ. මේ පෙනෙන ඇහෙන දැනෙන විඳින මේ සමස්ත ක්‍රියාවලිය ඇත්ත අපි දන්නේ නැහැ. මේ යථාර්ථය අපිට තේරෙන්නේ නැහැ. තේරෙන භාෂාවෙන් කෝ දිට්ඨ සුත මුත විඤ්ඤාතයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න නුවණ නැහැ. ඒ නුවණ නොමැති අනුවණකම නිසාම ඒ අනුවණකමට ආසාවෙන් ඉන්නේ. හැබැයි ඒක ආසාවෙන් ඉන්නේ කියලා දන්නෙත් නැහැ. ඒ කියන්නේ නොදන්නාකමටම ආසාවෙන් ඉන්නේ. ඒ නොදන්නාකමට කැමැත්තෙන් ඉන්නේ කියන එක දන්නෙත් නැහැ. ඒ අර්ථයෙන් ගත්තාම අපි පුදුම අසරණයි. මේ ලෝක සත්‍යයන් නන්නත්තරයි මහා අසරණ තැනක ඉන්නේ. මේ අසරණකම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්
තමන්ගේ දරුවන්ගේ අසරණකම දැකලා තමන්ගේ දරුවන්ට පිහිට වෙනවා වගේ ශ්‍රී සුගත තථාගත ගෞතම අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ සංසාරේ ඉතා දීර්ඝ කාලයක් පෙරම් පුරලා මෙන්න මේ අසරණකම අඳුනගත්තා. ඒ අසරණකම අඳුනගෙන ඒ අසරණකමෙන් එතර වෙන මග අවබෝධ කරලා ඒ මාර්ගයේ ලෝකෙට දේශනා කළා. ඒ දේශනාව තමයි මූල බුද්ධ වචනය. ඒ බුද්ධ වචනය කෙරෙහි ගෞරවයෙන් අපි මේ කතාව හොයාගෙන යනවා නම් අපිට මේ අපේ අසරණකම අපි වැටලා ඉන්න මේ නරාවල හොඳට මතු කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. පින්වතුනි, අපි අපේ ජීවිත කාලය පිළිබඳව විවරණය කරලා බැලුවොත් අපේ ජීවිත ගැන අපි කතා කළොත් අපි සත්‍ය හොයන්න අපි කවුරුත් කැමති නෑ. සත්‍ය හොයන්න නෙමෙයි අපි කැමති මේ අසත්‍ය දරාගෙන ඉන්න. මේ පැවැත්ම නැමැති මුලාසහගත වැඩපිළිවෙලම වර්ණනා කර ඉන්න. හැබැයි දේශනාවේ බුදු පියාණන් වහන්සේ මගේ සතාගත බුදුහාමුදුරුවෝ මහණනි මම මේ භවය අසුරක් ගහන සනක්වත් වර්ණනා නොකරමි කියලා දේශනා කරනවා. මේ වචනේ හරි බරයි. මේ වචනේ හැඟීම අපිට අද දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන්නේ නැත්තේ? අපේ කැමැත්ත තියෙන සත්‍ය අවබෝධ කරගන්න නෙමෙයි. අපේ කැමැත්ත තියෙන පංචකාමය හොයන්න. අපේ කැමැත්ත තියෙන්නේ දෙන්න නෙමෙයි, රැස් කරගන්න. අපේ කැමැත්ත තියෙන්නේ කය වචනය සංවර කරගන්න නෙමෙයි. අපේ කැමැත්ත තියෙන්නේම කයෙන් සහ වචනයෙන් තව අයට. දැන් අද මේ කාලේ තියෙන ලොකු කතාවක් තමයි මේ පුද්ගලයෝ විවේචනය කරන. පුදුම විදිහට පුද්ගලයෝ විවේචනය කරනවා. මේ පුද්ගල විවේචනය ඉතාම දරුණු තැනක තියෙන්නේ. ඒක ධර්ම සාකච්ඡා කරන්න ගියාම සමහරවිට පුද්ගල විවේචනයට ගිහිල්ලා තියෙනවා. මේක පුද්ගල විවේචනය කියන්නේ අපිට අයිති එකක් නෙමෙයි. අපිට කරන්න බෑ ඒක. මා හෝ මා වැන්නෙක් හැර කිසිවෙක් පුද්ගලයා විවේචනය නොකළ යුතුයි. එතකොට ඒ පුද්ගලයා විවේචනය කරන්න පුළුවන් හැකියාව තථාගතයන් වහන්සේලා සංසාරේ මහා ඥානයන් පාරමිතාවන් පුරලා ලබාගත් හැකියාවක්. ඉන්ද්‍රිය පරෝපරයත්ත ඥානය. මක්කලි ගෝසාලගේ දර්ශනයේ තිබ්බේ වරද්දාගත්ත මහා වැඩපිළිවෙලක්. ඒකේ මිනිසුන් අතරමං කරපු වැඩපිළිවෙලක් එතන තිබ්බේ. තථාගතයන් වහන්සේ එක වෙලාවක කියනවා මේ මිනිස්සයා මේ මිනිසුන්ව අසරණ කරන මහා මිනිස් කෙමනක් කියලා. මේ වරදි දර්ශනයක් මිනිස්සුන්ට කියලා මිනිස් කෙමනක් විදිහට මේ මිනිස්සයා ක්‍රියාත්මක වෙන්නේ කියලා කිව්වා. ඒ වෙලාවේ කෙලින් මේ පුද්ගලයාට කිව්වා. ඒ කිව්වේ පුද්ගලයාට පහර ගහන අර්ථයෙන් නෙමෙයි. එයා කරන වැඩපිළිවෙල අවුල් කියන එක. ඒ වැඩපිළිවෙලේ වැරද්ද හරියටම උන්වහන්සේ ඩිටෙක්ට් කළා. හරියටම දැක්කා. දැකලා කිව්වා මේ වැරදි මේ කරන වැඩපිළිවෙල. කියලා කිව්වා මේක වැරදි කියලා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේවත් මොගලන් මහරහතන් වහන්සේවත් මම කරලා දෙන ත්‍රිපිටක අධ්‍යයනය ඇතුලේ මට හම්බ වෙලා නැහැ. උන්වහන්සේලා කිසිවෙක් පුද්ගලයව අරමුණු කරලා විවේචනය කරනවා. ඒ මහරහතුන් වහන්සේලාගේ ස්වභාවය තුල උන්වහන්සේලා කොයිම වෙලාවකවත් ඒ පුද්ගලයාව අරමුණු කරලා විවේචනය කරන්න ගියේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ මේ සමස්තයෙන් සියල්ල අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ ඒ බුදුහාමුදුරුවෝ කියන පදවිය ඊටාම උත්කෘෂ්ටයි. ඒක අපිට හිතා ගන්නවත් බෑ ඒ ස්වභාවය. ඒකට බුදුරජාණන් වහන්සේ හැබැයි ඉන්ද්‍රිය පරෝපරයත් ඥාණයෙන් හරියටම පුද්ගලයාගේ තියෙන ස්වභාවය දකිනවා. ආසම අනුසය ඥාණයෙන් මේ සියල්ල උන්වහන්සේ දකිනවා. ඒ දකින නිසා උන්වහන්සේට අයිතිය තිබ්බා. මා හෝ මා වැන්නේ කර කිසිවෙක් පුද්ගලයා විවේචනය නොකළ යුතු. ඒක කරන්න බෑ. අපිට කරන්න බෑ. හැබැයි අද සමාජයේ බොහෝ දෙනෙක් දන්නේම නැතුව ඔය ගිහි පැවිදි හැම පැත්තෙම මේ කියන පුද්ගල විවේචනයට ලං වෙමින් ඉන්නවා. මේක ඊටාම අභාග්‍ය වැඩපිළිවෙලක්. ඊටාම සෝචනීය තත්ත්වයක්. අද ගිහි සමාජයට ගියත් පැවිදි සමාජයට ගියත් විශේෂයෙන්ම නැති වෙන දෙයක් තියෙනවා. ඒ තමයි සමගිය කියන එක. සංඝ සාමාග්‍රිය, ගිහියෝතර සාමාග්‍රිය, සමගිය සහයෝගය නැතුව ධර්මය ඉදිරියට ගෙනියන්න බෑ. තථාගත විනය ධර්මය බබලන්නේ සංඝයා සමගි වෙනකොට. තථාගතයේ විනය ධර්මය බබලන්නේ ගිහියෝ සමගි වෙනකොට. අද මේ සමාජයේ නිවන් දකින්න යන පිරිස අතර ලොකු බෙදීම්, එකම නිවනක් අවබෝධ කරගන්න යන පිරිස අතර විශාල බෙදීමක් ඇති වෙලා පුද්ගලයෝ මුල් කරගෙන ඊටාම අභාග්‍ය සම්පන්න කාලයක්. ඒක නිසා මේ කාලයට අපි වෛර කරන්න සුදුසු නැහැ. අපිට මෙච්චර මේ හැම පැත්තෙම පිරිහීමක් තියෙන කාලෙක මෙහෙම හරි බණපදයක් සාකච්ඡා කරන්න හම්බෙලා තියෙන එක ගැන සතුටු වෙලා අපි අපිට පුළුවන් උපරිමයෙන් උත්සාහවන්ත වෙමු සාසනික දායාදයේ මනසේ විවරණය කරගන්න. එහිදී මතක තියාගන්න පින්වතුනි, සමගි වීම කියන කාරණාව, සමගි ගතිය තිබිය යුතුයි. Tamanට වැඩිමහලු කෙනෙක්ව ගැන අපි කතා කරනවා නම් ඒ වැඩිමහලු වෙන්න පුළුවන්, බාල වෙන්න පුළුවන්, එයා පිළිබඳ මනා විවරණයක් අපි ගාව තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ මිනිස්සෙක්ගේ ඔළුවේ ඉඳලා කකුල් දෙකට කකුල් දෙකෙන් ඉඳන් බලලා මිනිසුන්ව මනින පුතජන කෝණයෙන් වැඩපිළිවෙලක අපි මේ ඉන්නේ.
ඒ අනිත් කෙනෙක්ගේ ඔළුවේ ඉඳලා කකුල් දෙකට කකුල් දෙකට ඔළුවට බලලා මෙයා නම් මෙහෙම කෙනෙක් වෙන්නේ නැති කියලා මානින මානසික ස්වභාවයක අපි ඉන්නේ. මිනිස්සුන්ගේ මටු පිටින් බලලා ඉවරලා ඒගොල්ලෝ පිළිබඳ පූර්ව නිගමන ගන්න ස්වභාවයක අපි ඉන්නේ. ඒ කවුරු හරි කෙනෙක් කියන ධර්මයක් කියනවා දැන් දේශකයන් වහන්සේලා මේ කාලේ පුදුම විදිහට විවේචනය වෙනවා. දේශකයන් වහන්සේ කෙනෙක් ධර්මයක් දේශනා කරනවා නම් ඒකේ අඩුවක් පාඩුවක් තියෙනවා නම් ඒ දේශකයන් වහන්සේව අඩුම තරමේ අවුරුදු මට තේරෙන විදිහට අවුරුදු එකහමාරක් දෙකක්වත් උන්වහන්සේ කියන බණපද ටික අහන්න ඕනේ. එහෙම අහලා බලන්න ඕනේ. අහලා බලලා ඒත් ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රසිද්ධියේ මාධ්‍යවල හරි එහෙම නැත්නම් තැන් වල කියනකට වඩා වඩාම සුදුසු වෙන්නේ මේ දේශකයන් වහන්සේත් එක්ක ඒක සාකච්ඡා කරන එක. ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේක අපි කතා කළ යුතුයි නේද කියන කාරණාව. දැන් මට මතකයි එක වෙලාවක මේ කතාව තියෙන්නේ හත්තාලවක කතාවේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේකේ තියෙනවා මේ බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරනවා ඒක දීතු සහ පීතු සූත්‍රවල විග්‍රහ කරනවා මේ ශාසනය තුල පරමාදර්ශී කරගන්න චරිත ටිකක්. ඒ චරිත තමයි පින්වතුනි භික්ෂූන් වහන්සේලාට සාරිපුත්ත මොග්ගල්ලාන මහා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාව පරමාදර්ශී කරගන්න කියනවා. ඒ වගේම තමයි භික්ෂුණීන් වහන්සේලාට කේමා උත්පලවන්නා මහ තෙරණින් වහන්සේලාව අග්‍ර ශ්‍රාවක තෙරණින් වහන්සේලාව පරමාදර්ශී කරගන්න කියනවා. උපාසකයන්ට පරමාදර්ශී කරගන්න කිව්වේ අනේ පිරිසුතුමාව නෙමෙයි. අනේ පිරිසුතුමා කියනොත් ගන්න ගොඩක් දේවල් තිබ්බා. හැබැයි පරමාදර්ශී කරගන්න කිව්වේ චිත්ත ගහපති සහ හත්තාලවක උපාසකයෝ. ඊට පස්සේ උපාසිකාවන්ට පරමාදර්ශී කරගන්න කිව්වේ කේමා සමාවෙන්න කුජුත්තරාව සහ වේලුව කණ්ඨකින් අන්දමාතාව. දැන් ඉදිරි කාලයේ දේශනාවලදී අපිට දේශනා අවස්ථා තිබ්බොත් අපි අනිවාර්යෙන් මේ චරිත හතර ගැන විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තථාගත ශාසනය තුල පරමාදර්ශී කරගන්න කියපු චරිතය. ඒ කියන්නේ භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසක උපාසිකාවන්ට පරමාදර්ශී කරගන්න කියපු හතර කොටස. සාරිපුත්ත මොග්ගල්ලාන, කේමා උත්පලවන්නා, තෙරුන් වහන්සේලා, තෙරණින් වහන්සේලා, ඒ වගේම තමයි චිත්තගහපති, හත්හලවක කියන උපාසකයන්, ඒ වගේම වේලුව කණ්ඨකින් අන්දමාතාව සහ කුජුත්තරාව කියන උපාසිකාව. මේ පිරිස තමයි ශාසනය අපිට පරමාදර්ශී කරගන්න කියලා තියෙන්නේ. අද ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා විශාඛාව තමයි අපේ පරමාදර්ශීත්වය. අපේ පරමාදර්ශීත්වය අනේ පිරිසුමා. ඒ උත්තමයන්ගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපේ ගමනට, අපේ අවබෝධය මතු කරගෙන යන ගමනට ගොඩක් දේවල් උන්වහන්සේලාගෙන් ගන්න තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධ වචනයෙන් අනුදැන වදාලේ පරමාදර්ශී කරගන්න කියලා ආන් අර හතර දෙනා. මම කියපු නම් හතර. එතකොට මට කියා ගන්න ඕනේ කාරණාව තමයි ඔය චිත්ත ගහපති ගැන කතා කරනකොට චිත්ත ගහපති භික්ෂූන් වහන්සේලාටත් අවවාද දීලා තියෙනවා. භික්ෂූන් වහන්සේලාටත් අවවාද දීලා තියෙනවා. ඒ අවවාද දුන්නේ හැබැයි භික්ෂුවක් කියලා දැනගෙන. වැරද්ද වෙලාවට පෙන්නලා දුන්නා. මේ වැරද්ද මෙතන වැරදි හාමුදුරුවනේ කියලා. මට මතකයි චිත්ත ගහපති ඕනේ මම බුදුහාමුදුරන් කාලේ වෙච්ච එක කතාවක් කියන්නම්. එක්තරා උපාසකයෙක්ගේ වෙච්ච සිද්ධියක්. ඒ උපාසකයාගේ තිබිච්ච කතාව ඉතාම වටින කතාවක්. අපේ දැන් විශේෂම ගිහිවත්වල ඉන්න උපාසක උපාසිකාවන්ට තමන්ගේ තියෙන අර උපාසක නොවන කපටිකන් ටික ගොංකම් ටික අයින් කරගෙන උපාසක ගුණ ටික මතු කරගන්න. උපාසිකා ගුණ මතු කරගන්න මේ චරිත අපි අධ්‍යයනය කරන්න ඕනේ. මම එක පුංචි කතාවක් කියන්නම් හොඳට අහගන්න. මේ කතාව එක දවසක් එක උපාසක මහත්තයෙක් බුදුහාමුදුරන්ගේ ධර්මය ඇසුරු කරගෙන බුදු පියාණන් වහන්සේ සමග හිටපු මේ ධර්මය ශ්‍රවණය කරමින් බුදුහාමුදුරන්ගේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙච්ච ගිහිවතක හිටපු උපාසකයෙක් එයා එයාගේ ඊටපු ප්‍රදේශය අතහැරලා වෙන ප්‍රදේශයකට යනවා යම්කිසි පෞද්ගලික හේතුවක් නිසා. ඒ පැත්තට ගියාට පස්සේ ඒ ප්‍රදේශයේ ඉන්න ගමන් ගේ දොර හදාගෙන දරුමල්ලොත් එක්ක ඉන්න ගමන් මෙයාට සිතුවිල්ලක් පහළ වෙනවා. මේ ප්‍රදේශයට ආවත් හරි සංඝයා වහන්සේලාට දානයක් දී ගන්න බැරි වුණා. අනේ සංඝයා වඩම්බලා දානයක් දෙන්න ඕනේ කියලා සිතුවිල්ලක් ආවා. දැන් මේ සිතුවිල්ල ආවට පස්සේ මේ උපාසකතුමා ඒ තමන්ගේ ගම් ප්‍රදේශයේ තමන්ගේ ගම් සීමාවේ බැලුවා පේන්න හොයාගන්න හාමුදුරු කෙනෙක් ඉන්නවද කියලා. ඒ ගම් සීමාවේ හාමුදුරු කෙනෙක් හිටියේ නැහැ. තමන්ගේ ගමේ කෙනෙක් කිව්වා අල්ලපු ගමේ නම් හාමුදුරු කෙනෙක් ඉන්නවා පන්සලක ටිකක් ඒ දුරට වෙන්නේ ඉන්නේ පොඩ්ඩක් ගිහින් බලන්න කියලා. දැන් මොකද කොලේ ඉතින් ගියා. ගිහිල් ඉවර වෙලා අර ස්වාමින් වහන්සේව හොයාගෙන ගියා. ඒ ගමේ මිනිස්සුන්ගෙන් හාමුදුරුවෝ ගැන පොඩ්ඩක් විපරම් කරලා ඇහුවාම ගමේ මිනිස්සු කිව්වේ ඕක මහා දුසිල්වතෙක්. ඔය දුසිල්වත් භික්ෂුවක් ඉන්නේ ඕකට දන් දෙන්න එපා. අර ඒ වගේ කතාවක් තමයි කිව්වේ. ඒ කියන්නේ අර දන් දෙන්න එපා වගේ ඒවා තමයි නිකන් මිනිස්සුන්ගෙන් නිකන් හින්ට් එකෙන් ආවේ. නිකන් දුසිල්වත් හාමුදුරු කෙනෙක් කිසිම සීලයක් නැහැ, ගුණයක් නැහැ, කිසි දෙයක් නැති හාමුදුරු කෙනෙක් වගේ තමයි නිකන් මිනිස්සු කතා කළේ. දැන් මේ උපාසක මහත්තයා කමක් නැහැ කියලා ඒව ගණන් ගත්තේ නැහැ. එතුමා ගිහිල්ලා හාමුදුරුවොත් එක කතා කරලා අවසරයි හාමුදුරුවනේ හෙට දවසේ අපේ ගෙදර දානයක් තියෙනවා. ඔබ වහන්සේ වඩින්ට අපේ ගෙදරට කියලා ආරාධනා කරලා එතුමා ආවා. ඇවිල්ලා පහුවදා හවස්වරු ඉඳලා දානශාලාව ඉතින්
හොඳටම හැදුවා. අපේ තේරෙන භාෂාවෙන් කිව්වොත් සුපිරියට මේ දානශාලාව හැදුවා. මල් මාලා එල්ලලා, පාවඩ දාලා, ඊට පස්සේ උඩුවියන් බැඳලා, පරිසරය හොඳටම පිරිසිදු කරලා, කහ වතුරෙන් සෝදලා, හරිම ලස්සනට, හරිම පිරිසිදුව අර පුදුමාකාර ප්‍රසාදයක් එන විදිහට දානශාලාව හැදුවා. දැන් මේ ඔක්කොම කරලා ඉවර වෙලා දැන් අර හාමුදුරුවන් වහන්සේ පහුදා ඉතින් සිවුරු පුරෝගෙන සිවුරු පාත්‍ර අරගෙන මේ ගෙදරට වැඩියා. වැඩියාම පාසෝදන තැන ඉඳලා පුදුම ගෞරවයකින් ඒ ස්වාමින් වහන්සේ වැඩමුවේ. වඩම්මල අසුන් ගත කෙරෙව්වේ, වාඩි කෙරෙව්වේ. දැන් මෙහෙම වාඩි කරවල ඉවර වෙලා ඉතින් ස්වාමින් වහන්සේ දානීය බාරගත්තා, දානීය වැළඳුවා, පින් අනුමෝදන් කළා. ඒ සියල්ල සිද්ධ කරලා ඉවර වෙලා ස්වාමින් වහන්සේ පන්සලට වැඩියා. වැඩලා ස්වාමින් වහන්සේ කල්පනා කරනවා හවස් වරුවේදී අද දවල් දානෙට ගියපු ගෙදර උපාසක තැන පුදුම ගෞරවයකින් තමයි මට සැලකුවේ. හොඳට මට සැලකුවා. මට හොඳට සාතු සප්පායම් කළා. මේ ගමේ කවුරුත් මට මේ වගේ දානයක් ළඟදී දීලා නැහැ. මොකද මේ ඔක්කොම මාත් එක්ක තරහෙන් ඉන්නේ. මගේ මේ පන්සලේ වැඩ වගේක් තියෙනවා. ඒ ටික කරගන්න මට මේ උදැල්ලක් ඕන වෙලා තියෙනවා. හෙට උදේම යන්න ඕනේ කියලා මේ උපාසකයෙක් මේ උදැල්ල ඉල්ලගෙන එන්න ඕනේ. දැන් මොකද හාමුදුරුවන්ට හිතුණා අර කරපු ගෞරව සත්කාර ටිකත් එක්ක මම කියන හැමදේම මේ උපාසකයා කරයි කියලා. දැන් මොකද උනේ? උපාසකකින් උදව්වක් බලාපොරොත්තුෙන් මේ ස්වාමින් වහන්සේ ගෙදෙට්ට ගියා. ගෙදෙට්ට ගියාට පස්සේ මොකද උනේ? ගෙදෙට්ට ගියාට පස්සේ අර මිනිස්සයා ඉතින් බොහොම ගෞරවයෙන් පාසිවුරු බාරගෙන මේ උන්වහන්සේගේ දෙපා සෝදලා ගෙට වඩම්මලා සුදු රෙදි අතුරලා වාඩි කරවලා වන්දනා කරලා එහෙම අහනවා, අවසරයි ස්වාමින් වහන්සේ, කාරණාව කුමක්ද? මොකද්ද? එතකොට අර උපාසකතුමාට අර හාමුදුරුවෝ කියනවා, ඔබතුමා ඊයේ බොහොම හොඳට මට සැලකුවා. මට හරි ප්‍රසාදයක් ඇති වුණා ඊයේ. මම මේ අද ආවේ වෙන කාරණාවකට. මොකද්ද අපේ හාමුදුරුවනේ? අපේ පන්සලේ පොඩි වැඩ වගේක් කරගන්න ඕන වෙලා තියෙනවා. ඒකට මට මේ උදැල්ලක් ඕන වෙලා තියෙනවා. මම මේ ආවේ උදැල්ලක් ඉල්ලගෙන යන්න. එතකොට මර උපාසකතුමා කියනවා, ඔය හාමුදුරුවන්ට දෙන්න උදළු මෙහෙ නැහැ. ඒකට අර හාමුදුරුවෝ දැන් වික්ෂිප්ත වෙනවා. හාමුදුරුවෝ අහනවා, ඔබතුමා ඇයි එහෙම කතා කරන්නේ? ඊයේ මට හොඳට ගෞරවයෙන් සලකලා, ඔබ මට සලකලා ගරු කරලා පුදුමාකාර ගෞරවයකින් දාන පූජා කරලා ඒ ටික ඔක්කොම කළා. අද ඇයි ওই විදිහට මට කතා කරන්නේ? එතකොට අර උපාසකතුමා hina වෙලා හැම කියනවා, අනේ අපේ හාමුදුරනේ මට සමා වෙන්න. ඊයේ මම සැලකුවේ ඔබ වහන්සේට නෙමෙයි. මම ඊයේ සැලකුවේ බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට. පින්වතුනි මෙතන හොඳට බලන්න. ඒ උපාසකතුමා අංශු මාත්‍රයක්වත් අර හාමුදුරුවන්ගේ අඩුපාඩු හොයන්න ගියේ නෑ. ඒ උපාසකතුමා තමන්ගේ හදවත පැත්තෙන් උපරිම පිරිසුදු භාවයෙන් අර කලින් දවසේ කරපු සාංගික දාණය ඉතාම හොඳට කළා. දෙවැනි දවසේ අර හාමුදුරුවෝ ඇවිල්ලා උදැල්ල ඉල්ලනකොට කියනවා, ඔබ වහන්සේ දන්නේ නැද්ද බුදුහාමුදුරුවෝ පනවල තියෙන ශික්ෂාවන්? ඔබ වහන්සේ දන්නේ නැද්ද භික්ෂූන්ලාට අකැපයි නේද පොළව කොටන එක? භික්ෂුවක් විදිහට ජීවත් වෙනවා නම් ඒවා නොකළ යුතු වැඩ. ජීවත් වෙන්නේ පිණ්ඩපාතෙන්. අන්න ඒ දෙයින් යැපෙන්නේ. පරත්තම් පටිපජ්ජද අනිත් අය දෙන දේවලු ඔයගොල්ලෝ ඔබ වහන්සේලා යැපෙන්නේ. ඔබ වහන්සේලාට අවශ්‍ය කරන සිව්පසයක් නැත්නම් අපිට කියන්න අපිට පුළුවන් උපරිම අපි උපකාර කරන්න. හැබැයි හාමුදුරුවනේ ඔබ වහන්සේලා දෙන්න උදළු මෙහෙ නැහැ. දැන් මෙතන බලන්න මේ උපාසකයා ගාව තිබිච්ච ඍජු පටිපන්න භාවය. ඒ උපාසකයා බුදුහාමුදුරුවෝ සරණ කරගත්ත, ධර්මයේ සරණ කරගත්ත, සංඝයා සරණ කරගත්ත මහා ශ්‍රේෂ්ඨ උපාසකෙක්. ඒ උපාසකතුමා භික්ෂුන් වහන්සේගේ සිල්වත් දුසිල්වත් බව එකක්වත් හොයන්නේ නැතුව උන්වහන්සේ ආර්ය මහා සංඝරත්නයට සලකන අර්ථයෙන් පුදුම ගෞරවයෙන් ඒ දානය පූජා කළා. හැබැයි ඒ පූජා කරපු උපාසකතුමාම පහුවදා ඒ හාමුදුරුවන්ට ඍජුව කිව්වා, මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේට දෙන්න උදළු මෙහෙ නැහැ. අවශ්‍ය කටයුත්තක් තියෙනවා නම්, පන්සලේ කටයුත්තක් තියෙනවා නම් කියන්න, අපි ඇවිල්ලා උදව් කරලා දෙන්නම්. ගිහියාගේ කටයුතු විදිහට අපි ඒක අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් විදිහට කරලා දෙන්නම් කියලා. පින්වතුනි මෙන්න මේකයි මේ ශාසනය දායක ගිහි සහ මේ පැවිදි සහ දායක පිරිස අතර තියෙන සම්බන්ධය. ගිහි පැවිදි සම්බන්ධය ඔන්න ඔයගේ තැනක් තියෙන්නේ. ඒකෙදි ගිහියත් ධර්මයෙන් පෝෂණය වෙන්න ඕනේ, පැවිද්දත් ධර්මයෙන් පෝෂණය වෙන්න ඕනේ. මේ දෙගොල්ලොම ධර්මයෙන් පෝෂණය වෙන තරමටම තමයි දෙගොල්ලොම ඍජුව මේ ගමන යන්නේ. නැත්තම් මේ හැම කෙනෙක්ම නන්නත්තර වෙනවා. අද පැවිද්දොත් නන්නත්තර වෙන්න පුළුවන්, ගිහියොත් නන්නත්තර වෙන්න පුළුවන් ධර්ම විනය වරද්දගෙන. ඒක නිසා මේක නොවෙන්න අපි බොහෝම පරිස්සමෙන් මේ ධර්මයේ විනය විමර්ශනය කළ යුතුයි. බොහෝම ගෞරවයෙන් මේ ධර්මයේ විනය විමර්ශනය කළ යුතුයි.
ඒ ගෞරවය භක්තිය නෙමෙයි පිංගුතුනි. ඊතර තියෙන ගෞරවය සහ සද්ධාව කියන අර්ථය. ඒ සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ ධර්ම විනය විමර්ශනය කරනකොට අපිට මේ ශාසනයේ තියෙන ගැඹුර, මේ ශාසනයේ බුදුහාමුදුරුවෝ පෙන්වන අර්ථයන් වල අපිට තේරෙන අර්ථයට එහා ගියපු අර්ථයන් මතු කර ගැනීමේ හැකියාව අපි තුල දියුණු වෙනවා. ආන්ගේ හැකියාව දියුණු කරනකොට ශාසනය හඳුනා ගන්නා වූ හැකියාව, ශාසනය අවබෝධ කර ගැනීමේ හැකියාව දියුණු වෙනකොට පැවැත්මේ හැකියාව දුර්වල වෙනවා. දැන් අපි ගාව තියෙන්නේ අපි පැවැත්මට දක්ෂයි, නැවැත්මට අදක්ෂයි. හැබැයි ධර්ම විනය හරියට අවබෝධ කරගන්න පටන් ගන්නකොට අපි නැවැත්මට දක්ෂම වෙනවා, පැවැත්මට අදක්ෂ වෙනවා. නැවැත්මට දක්ෂ වෙනවා, පැවැත්මට අදක්ෂ වෙනවා. මෙන්න මේකට කියනවා සක්කෝ ගුණය. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච. කුසලය කරව් කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච. ශාන්ත වූ නිර්වාණ පදය සාක්ෂාත් කර ගැනීම පිණිසම කෞශල්‍යයෙන් යුක්තව මේ කුසල මාර්ගය දියුණු කරව්, යහපත කරව්, කුසලය කරව්, ඒ ගුණ දියුණු කරව්. සක්කෝ ඒ උදෙසා දක්ෂ වේයව්. හොඳට මතක තියාගන්න, අපි දැන් සක්කෝ නෙමෙයි, අපි සක්කෝ නෑ, අපි අදක්ෂයි. අපි අදක්ෂ. ශාසනය අඳුනගන්න, ධර්ම විනය අඳුනගන්න, සූත්‍රයේ විනය අභිධර්මයේ මේ ගැඹුර අල්ලගන්න අපි අදක්ෂයි. ඒ අදක්ෂකමම අපි දැන් දක්ෂකමක් බවට පත් කරගන්න ඕනේ. ශාසනය හඳුනගන්න දක්ෂ වෙන කෙනා, ඒ කියන්නේ නැවැත්මට දක්ෂ වෙනකොට පැවැත්මට අපි නිකම්ම අදක්ෂ වෙනවා. පැවැත්මට අදක්ෂ වෙනවා කෙනෙක් තමයි රහත් වෙන්නේ. නැවැත්මට දක්ෂ වෙන කෙනා තමයි රහත් වෙන්නේ. එතකොට රහත් ඵල අවබෝධයේ පිණිස ශ්‍රාවක පාරමිතා පුරන යමෙක් ඇත්නම් ඒ හැම කෙනෙක්ම බුද්ධ වචනය අවබෝධ කරගන්න යනකොට මේ ආසාව නැත්තම් ආශ්‍රවය කියන එක මනසේ විවරණය කරගන්න. ඒක අපි පටන් ගන්න අපිට තේරෙන මට්ටමෙන්. අන්නේ තේරෙන මට්ටම තමයි මේ විග්‍රහ කරලා තියෙන ගාමිණී බ්‍රාහ්මණයට. ගාමිණී සංයුත්තේ භද්‍රක සූත්‍රයේ මේ විග්‍රහ කරලා තියෙන කොටස. ඉතින් ඉදිරි දේශනාවලදී තව තවත් මේ කරුණු කාරණාවන් තව විග්‍රහ කිරීම සිද්ධ වේවි. ආශ්‍රවය කියන කාරණාව, මේ ඇසුර නැත්තම් ආසාව නැත්තම් ආශ්‍රවය කියන එක තව අපි ගැඹුරට සාකච්ඡා කළ යුතුයි. බුද්ධ දේශනාවේ මේ ආශ්‍රවය විග්‍රහය ඊටාම තීව්‍රයි, ඊටාම පුතුලයි, ඊටාම සංකීර්ණයි කියන වචනේ මම කියන්නේ. ඒක ගැඹුරුයි. ගැඹුරටත් වැඩිය මේ ආර්ථයන් ඊටාම සියුම්. ඒ සියුම් තැන් ටික හඳුනගන්න අපි අනුපූර්ව ශික්ෂාවෙන්, අනුපූර්ව ප්‍රතිපදාවෙන්, සීල අනුග්‍රහිතේ, සුත අනුග්‍රහිතේ, සාකච්ඡා අනුග්‍රහිතේ උපකාරී කරගෙන, සමත විදර්ශන අනුග්‍රහ උපකාර කරගෙන ශාසනයේ දිට්ඨිය, නිවැරදි දැකීම, සම්මා දිට්ඨිය, යථාබෝධය කියන තැන මතු කර ගැනීම පිණිසම උත්සාහවන්ත වෙන්න කියන අර්ථයෙන් මේ ධර්ම දානමය පින්කම හා සහ සම්බන්ධ වෙච්ච සෑම සිළු දෙනාටමත් අද දවසේදී විශේෂයෙන්ම අපි උත්සාහවන්ත වුණේ මේ සූත්‍ර පිටකය ගත්තත්, විනය පිටකය ගත්තත්, අභිධර්ම පිටකය ගත්තත් මේවා මතු පිටින් කියවලා ධර්මයේ තමන්ට ඕනේ මට්ටමින් අතර වෙන්න එපා. ඊට වැඩිය මේ අර්ථයන් ගැඹුරුයි හොයන්න කියන අර්ථය, මේ ධර්මයේ තියෙන අර්ථ ධර්මයන් මනසේ සාකච්ඡා කරමින්. දැන් ඔබ ගෙදරටලා ටීවී එකක් ඉස්සරහා වාඩිලා බණ ඇහුවයි කියලා ධර්මයේ වැටහෙන්නේ නැහැ පින්වතුනි. ඒක උපකාර කරගෙන, මේක උපකාර කරගෙන ඔබ ධර්මයේ සෙවිය යුතුයි. ඔබ ධර්මයේ සාකච්ඡා කළ යුතුයි. මේ කරන විග්‍රහ ගැන ඔබට ප්‍රශ්නයක් එනවා නම් ඒක තැන් තැන් වල ගිහලා වෙන හාමුදුරුවොත් එක්ක හරි වෙන ගිහියොත් එක්ක හරි කතා කරන්න යන්න එපා. කෙලින්ම අපිට කතා කරන්න. ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කතා කරලා විමසන්නේ ඒක. අපිට පුළුවන් උපරිමයෙන් අපි උදව් කරන්න. අද සමහර පිරිස් ඉන්නවා, සමහරලාට කෝල් කරලා කතා කරගෙන හාමුදුරනේ අපි ගොඩක් දුර ඉන්නේ, එන්න විදිහක් නැහැ. හැබැයි මට මෙහෙම ප්‍රශ්න ටිකක් අතට මම කියනවා ප්‍රශ්න ටික ඔක්කොම අරන් එක දවසක එන්න. ඇවිල්ලා කතා කරන්න. ඕද ෆෝන් කතා කරනවට වැඩිය එහෙම ඇවිල්ලා කතා කරන එක ඒ කෙනාටත් ලේසි, මටත් ලේසි. මොකද මම ගොඩක් දුරට දැන් ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. හේතුව ඒ ෆෝන් එක ළඟ තියෙනවා. හැබැයි ෆෝන් පාවිච්චි කරන්නේ ඒකේ ෆෝන්ස් වලට ආන්සර් කරන්න යන්නේ. හේතුව මට ඊට වැඩිය මගේ කාය විවේකයේ වටිනවා. චිත්ත විවේකයේ වටිනවා. ඒ විවේකයේ අවශ්‍යයි. දැන් කෙනෙක්ට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න ඕන නම් අර මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහනවා වගේ පුදුම හදිස්සියකින් සමහර අය කතා කරන්නේ. මං ඉල්ලීමක් කරනවා මේ ධර්මය හදිස්සියෙන් අල්ලන්න බෑ පින්වතුනි. ඕගොල්ලන්ට කොච්චර හදිස්සිය තිබ්බත් මේ ධර්මයේ ගැඹුර එහෙම අහුවෙන්නේ නැහැ. මේක අහුවෙන්න බොහොම පැහැදිලිව හොඳ කාය විවේකයක්, චිත්ත විවේකයක් අපි හදා ගන්න ඕනේ. ඒක අපි හදා ගන්න ඕන එකක්. ඒ පරිසරය හදා ගනිමින් අනිත් අයට පුළුවන් තරම් උපකාර කරන්න, යහපත කරන්න, ගුණධර්ම ටික දිනු කරන්න, මනුෂ්‍ය ගුණය දිනු කරන්න, පවට ලැජ්ජා බය ඇති කරගන්න, දේව ධර්මයේ දේව ගුණය ඇති කරගන්න, මෛත්‍රිය, කරුණාව, දයාව, මුදිතාව කියන මේ ගුණධර්ම උපරිම තමන්ට පුළුවන් උපරිම තමන්ගේ පැත්තෙන් දිනු කරන්න.
දියුණු කරමින් ධර්මයේ තියෙන ගැඹුර විමර්ශනය කරන්න. එතකොට මේ ආර්ය ධර්මයේ තියෙන සියුම් තැන් ගැඹුරු තැන් සංස්පර්ශ වෙන්න පටන් ගන්නවා. ඒ උදෙසා ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඒ ගුණයන් දියුණු කරගන්න. ඒවැ අර්ථයන් ධර්මයන් මනසේ තේරුම් අරගෙන ධර්ම සාකච්ඡාවන් ඔස්සේ ධර්මය ඇසුරු කරමින් තව තවත් මේ අවබෝධයන් මනසේ වටහා ගන්නට ඔබ උත්සාහවන්ත වේවා කියන අර්ථය මතක් කරලා අද දවසේදී මේ උතුම් ධර්ම දානමය පින්කම නිමා කරනවා. මේ ධර්ම දානමය පින්කම හා සහ සම්බන්ධ වෙච්ච හැම දිනාටම තෙරුවන් සරණයි. බොහෝම ස්තුතියි ධර්මයේ ශ්‍රවණය කළාට. හොඳයි. අද දවසේදී අපි සාකච්ඡා කළේ ත්‍රිපිටක පොත් වහන්සේ තුල වැඩ ඉන්න සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ ගාමිණී සංයුත්තේ භද්‍රක සූත්‍රය ඇසුරු කරගෙන තමයි අපි අද ධර්ම දේශනාව සිද්ධ කළේ. තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනය, බුද්ධ භාෂිතයේ තියෙන ගැඹුර අවබෝධ කරගන්න ඕනේ කියන අර්ථය ධර්මයේ පෙරදරි කරගෙන. ඉතින් දේශනාව අවසන් කරන්නට මත්තෙන් මට පුංචි කාරණාවක් කියන්න හිතුණා. ඒ තමයි එදිනදා ජීවිතය තුළ ප්‍රායෝගිකව මේ ධර්ම මාර්ගය ප්‍රගුණ කරන්න උත්සාහවන්ත වෙන කෙනෙක්ට උපකාරී වෙයි කියන අර්ථයෙන් මේ කරුණු ටික මතක් කරන්නේ. එක්තරා හිඟන මිනිස්සෙක්, දුප්පත් මිනිස්සෙක්, කිසිම දෙයක් නැති, අපි කාටවත් හිඟන්නෝ දුප්පත්තු කියලා පහර ගහන්න හොඳ නැහැ. එහෙම වචනකින්වත් කියන්න හොඳ නැහැ. නමුත් අර සමාජ සම්මතය කතා කරනකොට අපිට ඒගොල්ලෝ ගැන කතා කරන්න තියෙන වචන ටික ඒකනේ. දුප්පත් මිනිස්සෙක්, කිසිම දෙයක් නැති කෙනෙක්, හිඟන පුද්ගලයෙක්, අනිද්දායකින් දේවල් හිඟා කාලා ජීවත් වෙන මිනිස්සෙක් ඇවිල්ලා ස්වාමින් වහන්සේ නමකට කියනවා, මට කිසිම දෙයක් නැහැ. මට ඔබට දෙන්නවත් කිසිම දෙයක් නැහැ. මට ජීවත් වෙන්නවත් කිසිම දෙයක් නැහැ කියලා කිව්වට පස්සේ අර ස්වාමින් වහන්සේ මේ පුද්ගලයා දිහා බලලා ටිකක් වෙලා ඉඳලා කියනවා, ඔබට අද මුකුත් නොලැබෙන්නේ ඔබ දීලා නැති නිසා. ඔබ දෙන්නේ නැති නිසා තමයි, ඔබ නොදෙන නිසා තමයි ඔබට අද ওই වගේ ඉරණමක් අත් වෙලා තියෙන්නේ. එතකොට අර මිනිස්සේ ආයි පෙරලා ප්‍රකාශ කරනවා, හාමුදුරනේ මොන කතාවද? ඔබ වහන්සේ මේ අනිත් අයට දෙන්න එකක් ගැන කතා කරනවා. මටවත් නෑ දෙයක් අනිත් අයට. කියන්නේ මටවත් නෑ දෙයක් පරිහරණය කරන්න. ඉතින් මං කොහොමද අනිත් අයට දෙයක් දෙන්නේ? අනිත් අයට දෙයක් දෙන්නේ කොහොමද? මට කිසි දෙයක් නෑ භෞතිකවවත්. ඒ වෙලාවේ මේ මිනිස්යාට අර හාමුදුරුවෝ කියනවා, ඔබට දෙන්න පුළුවන් දේවල් ගොඩාරියක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි එයා කියනවා, ඔයාට පුළුවන් සිනහව දන් දෙන්න. තව කෙනෙක්ට සිනහමුසු මුහුණින් සංග්‍රහ කරන්න. ඒක භෞතිකව කිසිවක් නොදුන්නත් ඔබට පුළුවන් සිනහව දන් දෙන්න. සිනහව දෙන්න. සිනහමුසු මුහුණින් තව කෙනෙක්ට සංග්‍රහ කරන්න. හදවතින්ම. ඊළඟට කියනවා කතාව දන් දෙන්න. කොහොමද කතාව දන්නේ? ඒ කියන්නේ අපේ තියෙන පඬිතකම් ටික, දෙතිස් කතා ටික කියන එක නෙමෙයි මේ කියන්නේ. වචනකින් හරි තව කෙනෙක්ට යහපතක් වෙන්න, අභිවෘද්ධියක් වෙන්න, ගුණයක් දිනු කරගන්න තමන්ගේ වචනය පාවිච්චි කරලා කතාව දන් දෙන්න කියලා කියනවා. කතාවෙන් දන් දෙන්න කියලා කියනවා. දීම පුරුදු කරන්න කියනවා. පළවෙනියටම කියනවා සිනහව දන් දෙන්න, දීම පුරුදු කරන්න, කතාව දන් දෙන්න කියලා. ඊට පස්සේ කියනවා ඊළඟට අන් අයට තම සිතින් විවෘතව කාරුණිකව කටයුතු කරන්න. ඒක කැරපොත්තෙක්ට වෙන්න පුළුවන්, මැස්සෙක්ට වෙන්න පුළුවන්, ගෙදර ඉන්න මිනිස්සෙක්ට වෙන්න පුළුවන්, බල්ලෙක්ට පූසෙක්ට වෙන්න පුළුවන්, සමාජයේ ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන්, පාරේ තොටේ ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන්. මේ හැම කෙනෙක්ටම කාරුණිකව කටයුතු කරන්න උත්සාහවන්ත වෙන්න කියන එක. සිතින් කාරුණිකව කටයුතු කරන්න. ඒ කාරුණික භාවය දියුණු කරන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා දෑසින් සුහදශීලීව අන් අය දෙස බලන්න කියලා කියනවා. දැන් මේ කියන්නේ පින්වතුනි, දැන් අපිට දෑසින් බලන්න පුළුවන් එක එක විදිහට. කෙනෙක්ට බලන්න පුළුවන් සරාගී විදිහට. තව කෙනෙක්ට බලන්න පුළුවන් ලෝභී විදිහට. තව කෙනෙක්ට තරහෙන් බලන්න පුළුවන්. ඔහොම නොඑක් අපිට ඇස් දෙකෙන් බලන්න පුළුවන් මිනිස්සු දිහා. අපිට පුළුවන් හදවතින්ම තව කෙනෙක්ට ගරු කරන අර්ථයෙන් සුහදශීලීව බලන්න. දැස් දෙක පාවිච්චි කරන්න. මෙතන මේ ස්වාමින් වහන්සේ කියනවා ඇස් දෙක පාවිච්චි කළ සුහදශීලීව තව කෙනෙක්ට ගරු කරන අර්ථයෙන් සුහදශීලීව බලන්න. ඒක පුරුදු කරන්න. ඒ දාණය පුරුදු කරන්න. ඒ දීම කරන්න. සුහදශීලීව බලන්න කියලා කියනවා. අපි ඔකට කියනවා කාරුණික බැල්ම. තව කෙනෙක්ට, ඒ කියන්නේ අපි කෙනෙක් දිහා අනුකම්පාවෙන් බලන එකයි කාරුණිකව බලන එකයි දෙකක්. අපි බලන්න දැන් හිතන්නකෝ මෙහෙම ගන්න පින්වතුනි. කෙනෙක් ඉන්නවා ඩිසේබල් කෙනෙක්, විශේෂ අවශ්‍යතා තියෙන කෙනෙක්. ඒගොල්ලෝ ඇත්තටම කැමති නෑ ඒගොල්ලන්ට අනුකම්පා කරනවට. හැබැයි ඒගොල්ලෝ කැමති ඒගොල්ලන්ට කරුණාව දක්වනවට. ඒගොල්ලෝ කැමති ඒගොල්ලන්ට උදව් කරනවට. ඒකට ඒගොල්ලෝ කැමති. හැබැයි අනේ ආසරණ වෙලානේ පවුනේද ඒ අනුකම්පා මෝඩ් එකට ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලෝ කැමති අර කාරුණික වෙන එකට. ඒගොල්ලෝ කැමති අර උපකාර කරනවට ඒගොල්ලෝ කැමති.
මම ගොඩාක් පහුගිය මගේ ජීවිතේ මම ওই විශේෂ අවස්ථා තියෙන පිරිස් එක්ක ඇසුරු කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. මගේ ගිහි කාලෙත් මම ඒ ගොඩක් ඇසුරු කරලා තියෙනවා. ඒ අත්දැකීමත් එක්ක මම දන්න එකක් තමයි ඒ ඇත්තන්ට අපෙන් එනෝනේ අනුකම්පාව නේ. අපෙන් එනෝනේ කාරුණිකත්වය සහ උපකාරය කියන එක. දැන් අර අපි අනුකම්පාව මෝඩ්ඩෙන් කරන අනේ ආ පව් නේද යා හරි එහෙම කියලා අර ඒ වගේ එකක් තියෙයි. ඒක නෙමෙයි අනුකම්පාව කියන්නේ. මේ කාරුණික වීම කියලා කියන්නේ. කාරුණිකවම කියන්නේ මෙයාට මම දැන් උදව්වක් කරන්න ඕනේ. මෙයාට උපකාරයක් කරන්න ඕනේ. ඒ අර්ථයෙන් කටයුතු කරන එක. එතකොට තමන්ට පුළුවන් උපරිමෙන් තව කෙනෙක්ට කාරුණික බැල්මකින් බලන එක, කාරුණිකව උපකාර කරන එක, උපකාරයක් කරන අර්ථයෙන් හැඟීමකින් ඒ කටයුතු කරන්න කියලා කියනවා. දැන් බලන්න මේ හිඟන මනුස්සයට දෙන අවවාද ටික. එයා කිව්වනේ ඉතින් ඔබ වහන්සේ පුදුම කතාවක් නේ. කියන්නේ මට දෙන්න මටවත් දෙයක් නැතිකොට කොහොමද මං තව කෙනෙක්ට දෙයක් දෙන්නේ? එතකොට කියනවා මේ භෞතිකව දෙන දේවල් කියන ටිකක් ගැන නෙමෙයි මේ කියන්නේ. හිත කය වචනේ පාවිච්චි කරලා කරන්න පුළුවන් වැඩ ටිකක් එදිනදා ජීවිතය තුළ. ඊට පස්සේ කියනවා ශරීරය මෙහෙවා කාය ශක්තියෙන් අන් අයට සතුටින් උපකාර කිරීම. අපිට පුළුවන් ශ්‍රමය දන් දෙන්න. දැන් මේකට හොඳම උදාහරණ තමයි ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා බුද්ධ ගුණය අරමුණු කරගෙන උන්වහන්සේව අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේට මගේ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න මම මහා කුටියක් හදනවා කියලා තමයි අදහස එන්නේ. මහා ස්තූපයක් කරනවා කියන අර්ථයෙන් තමයි රුවන්වැලි මහා සෑය හදන්න මහා සද්ධාාවක් පහළ වුණේ අපේ දුටුගැමුණු මහ රජුරවන්ට. පින්වතුනි බලන්න දුටුගැමුණු රජුරවන්ට ඒ සද්ධාව එන වෙලාවේ රන් රිදී මුතුමැණි ගඩොල් මේ හැම දෙම මහ පොළවෙන් ලැබෙන්න පටන් ගන්නවා. මේ සියල්ල දැන් ඔය මට මතකයි ඔය අනුරාධපුරයේ අවට සහ ඒ ලංකාව විවිධාකාර ප්‍රදේශයේ මහා සෑය හදන්න ගඩොල් මැවිච්ච ප්‍රදේශ තියෙනවා, රිදී මැවිච්ච ප්‍රදේශ තියෙනවා. ඒ මහ පොළවෙන් මතුවෙනවා කියලා කියනවා. ඒ වස්තුව මතුවෙනවා කියලා කියනවා. දැන් මේ වතුනේ මොකටද? මගේ බුදුහාමුදුරුව පුදන්න. මගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරන මහා සෑය හදන්න. ඒව නිකන් ඉබේ පහළ වුණා නෙමේ, හේතුවක් ඇතුව පහළ වෙන්නේ. මහා වස්තු සම්භාරයක් පහළ වෙනවා. අර රජ්ජුරුවන්ගේ සිතේ ඇතිවෙච්ච මහා සිතුවිල්ලට ප්‍රසාදයට. ඒ ප්‍රසාදයට මහා සතුටට බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්න මහා සෑයක් හැදෙනවා. ඒ සෑය සකස් වෙන්න වස්තුව මැවිලා ආවා කියලා කියනවා. මහා මේකකින් මැවෙනවා කියලා කියනවා. දැන් එතනට බලපෑව මොකද්ද? හිතේ ඇතිවෙච්ච මහා ප්‍රසාදය. ඒ ප්‍රසාදයෙන්මයි මේ මහා සෑය හදන්නේ. දැන් අහගන්න කතාව. මහා සෑය හදන්න ආපු මිනිස්සු, ඒ මහා සෑය ගල් බඳින්න ආපු මිනිස්සු, මහා සෑය අත්තිවාරම් දාන්න ආපු මිනිස්සුන්ට රජ්ජුරුව හැමදාම හවස පඩිනඩි ගෙවන්න යනකොට මිනිස්සු පැනලා යනවලු. අපිට එපා සත පහක්වත් කියලා. මොකද්ද ඒගොල්ලෝ දන් දුන්නේ? ඒගොල්ලෝ තමන්ගේ ශ්‍රමය දන් දුන්නා. ඒගොල්ලන්ගේ තමන්ගේ කාය ශක්තිය දන් දුන්නා ශාසනය උදෙසා. එංගතුනි අපිට පුළුවන් අපේ ශ්‍රමය කාය ශක්තිය දන්. මම මේ දවස්වල ඔය මුහුණු පොතේ දකින්න හරිය ලස්සනට සසුන් කෙත අස්වද්දමු කියලා තරුණ දරුවෝ ටිකක් එකතු වෙලා ඉතාම ලස්සන වැඩක් කරගෙන යනවා. ඒගොල්ලෝ ලංකාවේ ගිහිල්ලා ආරණ්‍යවල, පන්සල්වල, විහාරවල මේගොල්ලෝ හරිය ලස්සනට විහාරාරාම පිළිසකර කරනවා, චෛත්‍ය පිළිසකර කරනවා, සක්මන් මලු හදනවා. ඒගොල්ලෝ ශ්‍රමය දන් දෙනවා. ඒගොල්ලෝ තමන්ගේ ශ්‍රමය, කාලය, මුදල් ඒව දන් දෙනවා. දානපති පිරිස මුදලින් දන් දෙනකොට අර පිරිස තව පැත්තකින් ඒගොල්ලෝගේ ශ්‍රමය දන් දෙනවා. ඒ වගේ පින්වතුනි අපිට පුළුවන් අපේ ශ්‍රමය දන් දෙන්න. තව කෙනෙක්ට උපකාර කරන්න, ශාසනයට උපකාර කරන්න. ඊළඟට තමන්ට ලැබුණු අසුන විවිධ අවස්ථා කොතැනක සිටියත් පොර නොබදා අසුන දන් දීම. මේ කාලේ අසුන් වලට ලොකු ප්‍රශ්නේ රාජතාන්ත්‍රයේ ඉඳලා දේශපාලන තාන්ත්‍රය හැමතැනම අසුන බෙදා ගන්න බුදුම අවුලක් නේ තියෙන්නේ. හැමතැනම ලොකු පුටුව ගන්න හැමෝම දඟලනවා. ඉතින් පුටුව පුටුව අල්ල ගන්න දඟලන කාලෙක දැන් මේක ලංකා ඉතිහාසය ආවෝ චුල්ලෝදර මහෝදරගේ කාලේ දක්වා යනවා. චුල්ලෝදර මහෝදරත් පුටුවටනේ ගහගත්තේ. පුටුවටනේ බියවුනේ. බුදුහාමුදුරුවෝ මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳනවානේ. ඉතින් මේ හාමුදුරුවෝ ලස්සන උදාහරණයක් දෙනවා. තමන්ගේ අසුන දන් දෙන්න. තමන් වාඩි වෙලා ඉන්න අසුන තව කෙනෙක්ට දෙන්න කියන එක. ඉතින් අසුන දන් දෙන්න පුරුදු වෙන්න ඔබත්. ඔබට තියෙන හොඳම අසුන ඔබ දෙන්න තව කෙනෙක්ට. ඒක සමහරවිට ගෙදර වෙන්න පුළුවන්, ඔෆිස් එකේ වෙන්න පුළුවන්, ආයතනයක වෙන්න පුළුවන්, රට පාලනය කරන තැන වෙන්න පුළුවන්. ඕන තැනක තමන් ඉන්න තැන තමන්ගේ අසුන, තමන්ට ලැබිලා තියෙන හොඳම අසුන තව කෙනෙක්ට දීලා යන්න, අතහැරලා යන්න පුරුදු වෙන්න. දෙන්න පුරුදු වෙන්න. ඒ අසුන දන් දීම පුරුදු කරන්න. ඒක සමහරවිට බස් එකේ සීට් එකක් වෙන්න පුළුවන්. ඒක සමහරවිට වෙහෙර විහාරස්ථානයක බංකුවක් වෙන්න පුළුවන්. ඒක සමහරවිට ගෙදර පුටුවක් වෙන්න පුළුවන්. මේ කතාව අහගෙන ඉන්න දරුවෝ ඉන්නවා නම් මම දරුවන්ට කියනවා තමන්
ගෙදර ඉන්න දරුවෝ තමන් ඉස්සරහා ටීවී එකක් බල ඉන්න වෙලාවක නැත්තම් ගෙදර මැදසාලේක වාඩිලා ඉන්න වෙලාවක වැඩිහිටියෙක් කවුරු හරි ආවොත් නැගිටලා හුනස්නේ නැගිටලා අසුන දෙන්න පුරුදු වෙන්න පුතේ දුවේ. ඒ වගේ මේ අසුන දන් දෙන්න. තමන්ට තියෙන අසුන, තමන් ගාව තියෙන ඒ වෙලාවේ තියෙන අසුන තව කෙනෙක්ට දෙන්න පුරුදු වෙන්න. අසුන දන් දෙන්න පුරුදු වෙන්න කියලා කියනවා. ඊළඟට කියනවා ඔබ සතු ඇති සිත නැමැති ඔබේ මහා මන්දිරය පටු නොකට සිත නැමැති මේ මන්දිරය පටු කරන්නේ නැතුව රාමුගත කරන්නේ නැතුව මේක පුළුල්ව පුතුලව විවෘතව ඒක සාකච්ඡා කරන්න කියලා කියනවා. පුළුල් විවෘත කොට අන් අයට සෙවන සලසන මනෝ මන්දිරයක් බවට පත් කරන්න කියලා කියනවා. මේ ස්වාමීන් වහන්සේ දෙන ආදර්ශ ටික ඇතුලේ තියෙන පින්වතුනි අපිට එදිනදා ජීවිතේ ප්‍රායෝගිකව පුරුදු කරන්න පුළුවන් වැඩපිළිවෙල. මේවා කැමැති කට්ටිය කරලා බලන්න. තමන්ගේ සිත විවෘත කළා කාරුණිකත්වයේ තුලින් ඒ ಗುಣධර්ම තුලින් මේ කියන වැඩපිළිවෙල දියුණු කරන්න. එතකොට ඒකම තමයි අපේ භාවනාව බවට පත් වෙන්නේ. මුදිතා භාවනාව, කරුණා භාවනාව, උපේක්ෂා භාවනාව, මෙත්තා භාවනාව. මෙන්න මේ භාවනාව දියුණු කරගෙන අප්‍රමාදීවම ධර්මයේ ගැඹුර අවබෝධ කරගන්න මේ කරපු ධර්ම දානමය පින්කමත් ඔබ සැමටම ආශිර්වාදයක් වේවා. පෙනෙන නොපෙනෙන ලෝකයන් සිට සහ සම්බන්ධ වෙච්ච යම්තා පිරිසක් ඇත්නම් ඒ සෑම සිළු දෙනාටමත් ධර්ම ශ්‍රවණාබිලාෂයෙන් යුක්තවම සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාටම මේ කරපු ධර්ම දානමය පින්කම උතුම් ධර්මාභෝධයේ පිණසම පවතිවා. යථාබෝධයේ සලසා ගනිමින් පතන බෝධියකින් අප්‍රමාදීවම නිවන් දකින්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා. නිවනින් නිවී සැනසේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සසංග සියල් බඹලොව වසන දෙවිය නීඋරඟ ගුරුළු යක්භෝ නරං අසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සව් සතුනි යම සමග මෙපින් අනුමෝදං සමසිතිනි වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක්සෙන් වෙසන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙත හස මැද හසුන් යුත් හිත මිතුරු ඇති අහලුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ නිවන් දකින්නට ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි අප සැමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහි කර පින් දෙමු නිවන් දකින්ටයි අප සැම ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියොලු සක්වල වසනා බ්‍රහ්මදේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහි කර පින් දෙමු මෙත් සිතකින් නිවන් දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ රෝග විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ බයෝ විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ දුක්ඛ විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛම් බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛම් බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛම් බන්දාමි සබ්බසෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං
ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සූවිසි අනන්ත වූ ගුණ බලයෙන් උතුම් ධර්මාබෝධයෙන් සැලසේවා. සුවපත් වේවා. තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං